නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මේ දිනවල මාතෘකාව වශයෙන් තබාගෙන තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය විශේෂයෙන්ම භාවනානුයෝගී පින්වතුන් අතර බොහෝම ප්‍රසිද්ධ සූත්‍රයක්. මොකද ඍජුවම අපිට විපස්සනාව ගැන ඊටාම වටිනා ගැඹුරු කරුණු රාශියක්, ගුරුහරුකම් රාශියක්, අවවාද රාශියක් මේ සතිපට්ඨාන සූත්‍රය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරන්න කලින්ම සඳහන් කරනවා මේක ඒකායන මාර්ගයේ වශයෙන්. මේක ඍජු මාර්ගයේ වශයෙන් නිවන් දකින්න තියෙන ඍජු මාර්ගයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය හඳුන්ලා දෙනවා. සත්තානං විසුද්ධිය. මේ සත්වයින්ගේ හිතේ තියෙන විවිධ කෙලෙස් දූවිලි ඉවත් කළා හිත පිරිසුදු කරන්න තියෙන ඒකායන මාර්ගය, ඍජු මාර්ගය. ශෝක පරිද්දවානං සමතික්කමාය. ඒ අයගේ හිතවල තියෙන දුක් දුම්නස්, ශෝක කිරීම, හඬා වැළපීම් ඒවා දුරු කරන්න. දුක්ඛ දෝමනස්සානං අත්තගමාය. ඥායස්ස අධිගමාය. යා යුතු මාර්ගය, ගමන් කළ යුතු මාර්ගය, අනුගමනය කළ යුතු මාර්ගය මෙන්න මේයි කියලා හොඳට Tamanට සක්සුදක්සේ පැහැදිලි වෙන්න මේ මාර්ගය හඳුනා ගන්න උපකාර වන ක්‍රමවේදය. නිබ්බානස්ස සච්චිකිරියා. නිවන්සෝ සාක්ෂාත් කර ගැනීම පිණිස ඒ ගත යුතු මාර්ගය. ඉතින් එතකොට මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ බොහොම ගම්භීර වාක්‍ය කීපයකින් මේ සතිපට්ඨානයේ ආනිසංස දේශනා කළා තමයි සතිපට්ඨානය භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ. ඉතින් එතකොට මේ සතිපට්ඨානය කොටස් 4කින් යුක්ත වෙනවා. චත්තාරෝ සතිපට්ඨානා කියලා. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වශයෙන් කායानुපස්සනා කොටසදී කය මූලික කරගෙන කය ගැන නැවත නැවත අවධානය යොමු කරමින් කයේ විවිධ පැති දිහා විවිධ දෘෂ්ටි කෝණ වලින් බලමින් ඒ හරහා සතිය දියුණු කරගන්න, ඒ හරහා ප්‍රඥාව දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට කායික මානසික වේදනාවන් දිහා බලමින් සැප වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා දිහා බලමින් ඒවා ගැන හොඳට දැනුවත් වෙමින් ඒවායේ ඇතිවීම නැතිවීම ස්වභාවය, ඒවායේ හැසිරීම නිරීක්ෂණය කරමින් ඒ හරහාත් ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න වේදනානුපස්සනා කොටසදී උත්සාහවන්ත වෙනවා. ඊළඟට හිත දිහාම බලමින් හිත ඇතැම් වෙලාවට රාගසිතුවිලි පහළ වෙනවා, ඇතැම් වෙලාවට ද්වේෂසිතක් පහළ වෙනවා. පැටලිලි සහගත ස්වභාවයක් හිතේ ඇතැම් වෙලාවට තියෙනවා. ඇතැම් වෙලාවට බොහොම ඒකාග්‍ර වෙච්ච සමාධිමත් වෙච්ච ස්වභාවයක් තියෙනවා. මේ සියල්ල දිහා බොහොම මධ්‍යස්තව බලමින් ඒවායින් බැහැරට වෙලා බලමින් ඒවට අනුගත වෙන්න යන්නේ නැතුව ඒවායේ වහලෙක් වෙන්නේ නැතුව ඒවා හුදු චිත්ත ස්වභාවයන් වශයෙන් තේරුම් ගනිමින් චිත්තානුපස්සනාව වඩන්න ඊළඟට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ ධම්මානුපස්සනා කොටසදී විශේෂයෙන්ම විවිධ ධර්මතා පිළිබඳව හොඳ අවබෝධයක්, නුවණ මුහුකුරා යාමක්, ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය හොඳට විවෘත කර දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර ධම්මානුපස්සනා කොටස ටිකක් ගැඹුරුයි කියලා කියන්න පුළුවන්. මොකද පටන් ගන්නේ නීවරණ වලින්, හිතේ පහළ වෙන විවිධ නීවරණ වලින්. එතකොට මේ නීවරණ යෝගාවචරයක් නිරීක්ෂණය කරනවා. නීවරණ වලට බයක් ඇත්තේ නැහැ. නීවරණ වශයෙන් තේරුම් ගන්න. කාමච්ඡන්දේ වශයෙන් තේරුම් ගන්න. ව්‍යාපාදේ වශයෙන් තේරුම් ගන්නවා. හිතේ පහළ වෙන ඔතෑණි ගති, කම්මැලි ගති, නිදිබර ස්වභාවයන් ඒ ආකාරයෙන්ම තේරුම් ගන්නවා. ඊළඟට හිතේ තියෙන නොසන්සුන්කම ඒ ආකාරයෙන් තේරුම් ගන්නවා. හිතේ යම්කිසි පසුබෑමක්, පසුතැවිල්ලක් තියෙනවා නම් ඒකත් ඒ ආකාරයෙන්ම තේරුම් ගන්නවා. ඊළඟට හිතේ තියෙනවා නම් යම්කිසි සැකයක්, ඒ සැකය ආකාරයෙන්ම තේරුම් ගන්නවා. එතකොට අපිට තේරෙනවා විශේෂයෙන්ම කෙලෙස් හඳුනා ගැනීම පිළිබඳ මූලික ප්‍රතිපදාවක්, මූලික පුහුණුවක්. එතකොට මෙන්න මේ ධම්මානුපස්සනාවේ නීවරණ කොටසදී යෝගාවචරයෙකුට ලැබෙනවා. එපමණක් නෙමෙයි, නීවරණම පාවිච්චි කළා ඒ යෝගාවචරය එතකොට ප්‍රඥාවක් දියුණු කරගන්නවා. ඒවට අහු වෙන්නේ නැහැ, නීවරණ වලට අහු වෙන්නේ නැහැ. නීවරණ පවා උපයෝගී කරගන්නවා Taman තුළ සතිය දියුණු කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න.
ඒතර මේ හරහා හිතේ ලොකු චිත්ත පාරිශුද්ධියක් ඇති වෙනවා. මොකද නීවරණ වලින් තමයි නිවන අවුරලා තියෙන්නේ. නිවන ආවරණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිවන ආවරණය කරලා තියෙන නීවරණ හිතින් ඉවත් කරාට පස්සේ හිතේ තියෙන පැහැදිලි ගතිය, හිතේ තියෙන සරල ගතිය, හිතේ තියෙන නිකලස් ගතිය, සුද්ධ වූ ස්වභාවය, පිරිසුදු වූ ස්වභාවය තොර යෝගාවචරයෙකුට දැක ගන්න හම්බ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ගැන කියලා දෙනවා. මොකද අපි මේ ලෝකේ කටයුතු කරනකොට මේ ඇස කන නාසාදී ඉඳුරන් හරහා අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. ඉතින් එතකොට ඒ අපි ලබන අත්දැකීම හුඟක් වෙලාවට අපි කෙනෙක් පුද්ගලයෙක් මමෙක් වශයෙන් තමයි අත්දැකීම ලබන්නේ. ඒ වගේමයි මේ අත්දැකීම තුළට අපි අතින් දාපු සෑහෙන කොටසක් තියෙනවා. අපේ රුචි අරුචිකම්, අපේ සංස්කෘතිය හරහා ලැබිච්ච දේවල්, අපේ ජාතිකත්වය හරහා ලැබුණු දේවල්, අපේ ඇසුර හරහා ලැබුණ දේවල්, අපේම හිතේ තියෙන විවිධාකාර දෘෂ්ටිගත වීම මේ සියල්ල ප්‍රක්ෂේපණය කරනවා අපි ලබන අත්දැකීමට. ඉතින් එතකොට බැලුවාම අපි ලබන අත්දැකීම බොහොම පිරිසුදු අත්දැකීමක් නෙමෙයි. අපේ තියෙන යම් රුචි අරුචිකම්, අපේ හිතේ තියෙන මුලින් බැසගත් මුල් බැස ගැනීම, ඒවා සියල්ල සංකලනය කරපු, ඒවා සම්මිශ්‍රණය වෙච්ච අත්දැකීමක් තමයි අපි ලබන්නේ. ඉතින් එතකොට ඇත්තටම අපිට නිවැරදිව මේ සිදුවෙන දේ දිහා දැක ගන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි ඒකට මිශ්‍ර කළා. අපි ඒක සංස්කරණය කළා. අපි ඒකට අපේ රුචි අරුචිකම් එකතු කළා. ඒතකොට අත්දැකීම කියන එක බොහොම පිරිසුදු අත්දැකීමක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අපි ලබන සෑම අත්දැකීමක්ම ස්කන්ධ පහකට බෙදලා දක්වනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. ඉතින් එතකොට යෝගාවචරයේ උත්සාහවන්ත වෙනවා ඒ ලබන අත්දැකීම ඒ අවස්ථානුකූලව ඒ ස්කන්ධයන් හඳුනා ගනිමින් විපස්සනාවක් වඩන්න. ඉතින් එතකොට මේ ස්කන්ධ පහෙන් යම් ස්කන්ධ ඒ අවස්ථාවන් වලදී ඒ අත්දැකීම් ලබනකොට ප්‍රමුඛත්වය ගන්නවා. නැත්නම් හොඳට කැපිලා පේනවා. උදාහරණයක් වශයෙන් අපි ගීතයකට සමන් දෙනකොට සමහරවිට අපි ඒකෙන් ලබනවා ලොකු ආස්වාදයක්, ලොකු සතුටක් භුක්ති විඳිනවා, ලොකු වින්දනයක් භුක්ති විඳිනවා. ඒතකොට අන්නේ සැප වේදනාව අපිට සමහරවිට අන්නේ එතෙන්දී මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන්. නැත්නම් මෙලාවට ඔන්න අපි පොතක් කියවනවා. ඒ පොතේ තියෙන කරුණු ගැන අපි අවධානය යොමු කරනවා. ඒ පොතේ තියෙන අකුරු ගැන, වචන ගැන, වාක්‍ය ගැන අපිට හොඳට තොරතුරු ගලාගෙන එනවා. අපේ හිතේ ටික හොඳට මේ මතක් කරලා දෙනවා. එතකොට ඉතින් සාමාන්‍යයෙන් සංඥා ස්කන්ධය හොඳට වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් ඒ අපි කරන විවිධාකාර ක්‍රියා හරහා අපි ලබන අත්දැකීම් වලදී යම් මේ ස්කන්ධයන් මූලිකත්වයේ ගන්නවා. එතකොට යෝගාවචරයේ මේ ස්කන්ධයන්ගේ හට ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, ඒ වශයෙන් වෙලා යන ආකාරය දකිමින් ඔන්න ස්කන්ධයන් සම්බන්ධයෙන් භවනාවක යෙදෙනවා. ඉතින් ඒ හරහාත් ඒ යෝගාවචරයට මේ පැටලිලි සහගත ස්වභාවයෙන් ගැලවිලා බොහොම නිර්වුල් සහගත මනසක් ඇති කරගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි මේ ලබන අත්දැකීම් වල වහලෙක් නොවි අත්දැකීම් මතට විවිධාකාර ප්‍රක්ෂේපණයන් ඇතුළු කරන්න යන්නේ නැතුව බොහොම පිරිසුදු අත්දැකීමක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි මේ තමන්ගේ හිතේ තියෙන විවිධාකාර කෙලෙස් සහගත ස්වභාවයන්, පාර්ශ්වික ස්වභාවයන් හඳුනා ගන්න අවස්ථාවකුත් ලැබෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා ආයතන සම්බන්ධයෙන්. ඒ කොටසේ තමයි දැන් මේ වෙනකොට අපි කාලය ගත කරන්නේ. දැන් අපේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න ආයතන 6ක් උපයෝගී කරගන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා මේ ආධ්‍යාත්මික ආයතන 6ක් හරහා ඊට අනුරූප වෙන රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා මේ බාහිර ආයතන 6ක් එක්ක සිද්ධ වෙනවා ගනුදෙනුවක්. ඒතකොට මෙන්න මේ ගනුදෙනුව බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. මොකද අපි මේ ආයතන හරහා තමයි එහෙමනම් අත්දැකීමක් නිර්මාණය කරගන්නේ. ලෝකයේත් එක්ක යම්කිසි ගනුදෙනුවක් සිද්ධ කරන්නේ. ඉතින් එතකොට මේ බඳු ගනුදෙනුවකදී අපේ පැත්තෙන් සිද්ධ වෙන ඒ කටයුත්ත, ඒ ගනුදෙනුවේදී අපේ හිතේ පහළ වෙන විවිධාකාර කෙලෙස් ස්වභාවයන්, ඒක මෙතෙන්දී හඳුනා දෙන සංයෝජන වශයෙන්. ඉතින් මෙන්න මේ දේවල් හඳුනා ගැනීමෙන් යෝගාවචරයේ කටයුතු කරනවා.
ඉතින් ඒකේ අපි මූලික විස්තරයක් ගිය වැඩසටහනේදී කළා. ඒ විවිධ ආයතන සම්බන්ධයෙන්ුත් ඒ ආයතනය හරහා පහළ වෙන්න පුළුවන් ඒ සංයෝජන වශයෙන්ුත් අපි යම් විස්තරයක් කළා. ඉතින් එතනින් ඉඳන් අපි තවත් ටිකක් ඉස්සරහට යන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න එනවා ටිකක් වයසට ගිය ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම මාළුන්ගේ පුත්ත. දැන් මේ මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ඇවිල්ලා උන්වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මේ නිවන් දකින්න ලොකු උවමනාවක් තියෙනවා මේ සසර කෙටි කරගන්න මේ භවයේදීම නිවන් සාක්ෂාත් කරගන්න. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මට අවවාදයක් කමටහනක් දෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ටිකක් අගය කිරීමක් වශයෙන් කියනවා ඔබ මේ මහලු වියටපත් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් ඔබත් ওই විදිහට මේ මගෙන් හදිස්සිය ඇවිල්ලා මේ ඔහොම කමටහන් ඉල්ලනවා නම් මේ තරුණ භික්ෂුන් වහන්සේලාට මම මොන වගේ දෙයක්ද කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ටිකක් අගය කිරීමක් කරනවා. ඉතින් ඒ අවස්ථාවේ නැවතත් මේ මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇවිටිලි කරනවා. ස්වාමීනි මම මහලු වුණාට මටත් පුළුවන්කම තියෙනවා මේ භාගතුන් වහන්සේගේ අවවාදයේ පිහිටන්න. ඒ දෙන කමටහන අඛණ්ඩව වඩන්න මටත් අවකාශය තියෙනවා. මමත් ශක්තිමත් බවක් තාම මා තුළ තියෙනවා. ලොකු උද්‍යෝගයක් තියෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මට කමටහනක් දෙන්න කියලා නැවතත් ආරාධනා කරනවා. ඉතින් ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ හොඳ අවවාදයක් දෙනවා. ඒක මේ ආයතන සම්බන්ධයෙන් කරන භාවනාවට සෑහෙන රුකුලක් වෙනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ අහනවා යේතේ චක්කු විඤ්ඤයා රූපා අදිඨා අදිඨ පුබ්බා නච පස්සසි නච තේ හෝති පස්සේ යන්ති අතිතේ තත්ත ඡන්தோවා රාගෝවා පේමං වා. දැන් මේ අහන ප්‍රශ්නය ඊටාම වැදගත් ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ අහනවා දැන් මේ ඇහෙන් දකින්න පුළුවන් විවිධාකාර රූප තියෙනවා. හැබැයි ඒ යම්කිසි රූපයක් ඔබ මේ වෙනකොට දැකලා නැහැ. දැන් දකින්නෙත් නැහැ. අනාගතයේදී දකින්න ඕනයි කියලා ඌමනාවක් ඇත්තෙත් නැහැ. දකින්න ලැබෙන්නෙත් නැහැ. ඉතින් එහෙමනම් ඒ බඳු රූපයකින් ඔබේ හිතේ යම්කිසි ක්ලේශයක් පහළ වීමේ හැකියාවක් තියෙනවා. ඒ රූපය සම්බන්ධයෙන් යම්කිසි රාගයක්, ඡන්දයක්, කැමැත්තක්, අකමැත්තක් හිතේ පහළ වෙන්න හැකියාවක් තියනවාද? ඉතින් නැත්නම් ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඔන්නතන එක්තරාන්දමකින් බොහොම වැදගත් කාරණාවක්. මොකද එහෙනම් අපිට අපේ මේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ එක්කෝ අපි දැකපු දෙයකින්. එහෙම නැත්නම් අපි මේ දකින්න දෙයකින්. එහෙමත් නැත්නම් අපි දකින්න බලාපොරොත්තු වෙන දෙයකින්. එහෙම නැතුව අපි කවදාවත් දැකපු නැති, දැන් දකින්නෙත් නැති, දකින්න ඕනේ කියලා සිතුවිල්ලක්වත් නැති, අනාගතයේදී දකින්න වෙන්නෙත් නැති ඒ බඳු දෙයකින් එහෙනම් අපේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ඉතින් එතකොට මෙන්න මේ පිරිසුදු කිරීම හරහා බුදුරජාන් වහන්සේ අපිට මාර්ගය සෑහෙන්න පැහැදිලි කිරීමක් තමයි ඔය කරන්නේ. ඒ කියන්නේ අපිට මේ ලෝකේ තියෙන සියලුම දේවල් අල්ලගෙන විපස්සනා කරන්න අවශ්‍ය නැහැ. අපි දැකපු දෙයින්, දකින දෙයින්, දකින්න බලාපොරොත්තු වෙන දෙයින් තමයි එහෙමනම් කෙලෙස් උපදින්නේ. එහෙනම් අන්න ඒ සුළු ප්‍රමාණය මත තමයි එහෙමනම් භාවනාවක් විපස්සනාවක් වඩන්න වෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ ශබ්ද ගැනත් ওই විදිහටම ප්‍රශ්න කරනවා. ඔබ අහපු නැති සද්දයක්, දැන් අහන්නෙත් නැති සද්දයක්, අනාගතයේදී අහන්න ඕනේ කියලා විශේෂ බලාපොරොත්තුවකුත් නැත්තම්, ඒ බඳු සද්දයක් අහන්න වෙන්නෙත් නැත්තම් අන්න ඒ බඳු ශබ්දයකින් හිතේ කෙලෙස් පහළ වීමක් සිද්ධ වෙනවද කියලා ඔන්න බුදුරජාන් වහන්සේ මාළුන්ගේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඉතින් එතකොටත් නැවතත් මාළුන්ගේ ස්වාමීන් වහන්සේ කියනවා නැත ස්වාමීනි. ඒකත් අපිට තේරෙනවා. අපි හිතමු අපි ගීතයක් යම්කිසි ගීතයක් තියෙනවා. ඉතින් අපි අහලා නැහැ. දැන් අහන්නෙත් නැහැ. අනාගතේ අහන්න ඕනේ කියලා උමනාවක් ඇත්තෙත් නැහැ. අපි දන්නේවත් නැහැ එහෙම ගීතයක් තියෙනවා කියලා. එහෙමනම් ඉතින් ඒ බඳු ගීතයකින්, ඒ බඳු සද්දයකින් අපේ හිතේ කෙලෙස් පහළ වෙන්න හැකියාවක් නැහැ. ඊළඟට ගඳ සුවඳ සම්බන්ධිනුත් ඒ වගේමයි. අපි මෙතෙක් අත්දකපු නැති ගඳක් සුවඳක් තියෙනවා. මේ වෙලාවේදී අත්දකින්නෙත් නැහැ. අනාගතයේදී අත්දකින්න ඕනේ කියලා උවමනාවක් ඇත්තෙත් නැහැ. අත්දකින්න වෙන්නෙත් නැහැ. ඉතින් එහෙමනම් ඒ බඳු ගඳ සුවඳකින් අපේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ඒ වගේමයි යම්කිසි රසක් තියෙනවා. අපි අතීතයේදී රස විඳලත් නැහැ. දැන් රස විඳින්නෙත් නැහැ. අනාගතයේදී රස විඳින්න ඕනේ කියලා හිතේ ලොකු විශේෂ උවමනාවක් ඇත්තෙත් නැහැ. ඒ වගේමයි ඒක විඳින්න වෙන්නෙත් නැහැ. එහෙමනම්
අපිට ඒබඳු රසකින් හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ඊළඟට යම් යම් ස්පර්ශ තියෙනවා. අපි හිතමු ඒ බඳු ස්පර්ශයක් අපි අතීතයේදී ලබලා නැහැ. දැන් ලබන්නෙත් නැහැ. අනාගතයේදී ලබන්න ඕනේ කියලා උවමනාවක් ඇත්තෙත් නැහැ. ඒ වගේම ලබන්න වෙන්නෙත් නැහැ. එහෙමනම් ඒ බඳු ස්පර්ශයකින් අපේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවදුරටත් මතක් කරනවා තේ මනෝවිඤ්ඤය ධම්මා අවිඤ්ඤාතා අවිඤ්ඤාත පුබ්බා නච විජානාසි නච තේ හෝති විජානේයන්ති. දැන් යම්කිසි හිතින් දැනගත යුතු යම්කිසි ධර්මයක් තියෙනවා. ඒ බඳු දෙයක් දැන් මේ වෙනකොට තාම දැනගෙන නැහැ. ඒ වගේමයි දැන් දැනගන්නෙත් නැහැ. දැන් ඒ බඳු අපිටම සිතුවිල්ලක් එන්නෙත් නැහැ. ඒ වගේමයි එහෙම දෙයක් අත් දකින්න ඕනේ කියලා විශේෂ උවමනාවක් ඇත්තෙත් නැහැ. අනාගතයේදී එන්නෙත් නැහැ. එහෙමනම් ඒ බඳු හිතට එන යම්කිසි අරමුණකින් කෙලස් පහළ වෙන්න විදිහක් නැහැ. මොකද ඒ අරමුණ තාම ඇවිල්ලත් නැහැ. දැන් එන්නෙත් නැහැ. අනාගතයේදී ඒ බඳු එකක් ගන්න ඕනේ කියලා විශේෂ උවමනාවක් ඇත්තෙත් නැහැ. එහෙමනම් ඒ බඳු මේ දැකපු නැති අරමුණක් කරහා කෙලස් පහළ වෙන්න විදිහක් නැහැ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ බුදුරජාන් වහන්සේ මේ මුළු විශ්වයේම තියෙන අප්‍රමාණ වූ අරමුණු අතරින් අපි මේ ලබන අරමුණු පරාසය අපි මේ අත්දකින අරමුණු ඒ පටු පරාසයෙන් විතරයි අපිට එහෙමනම් කෙලස් පහළ වෙන්නේ. ඔන්න ඔය කාරණාව මතු කරලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරු කාරණාවක් තවදුරටත් මේ මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේට මතක් කරනවා. එච්චතේ මාළුන්ගේ පුත්ත ditta sutta mutta විඤ්ඤාතබ්බේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතබත්තම් භවිස්සති. දැන් ඔන්න දෙන අවවාදේ. එහෙමනම් මෙන්න මාළුන්ගේ පුත්ත මේ පෙනෙන, ඇහෙන, විඳින, දැනෙන මේ විවිධාකාර බාහිර ආරම්මන සම්බන්ධයෙන් දැකීම් මාත්‍රයෙන් නතර වෙන්න. ඇසීම් මාත්‍රයෙන් නතර වෙන්න. විඳීම් මාත්‍රයෙන් නතර වෙන්න. දැන ගැනීම මාත්‍රයෙන් නතර වෙන්න. දැන් පින්වත් ඔය කතා කරන්නේ තනිකරම ඉන්ද්‍රිය සංවරයක්. ඒ කියන්නේ අපි ඇහෙන් රූප බලලා ඒකත් එක්ක අපි ගනුදෙනු කරන්න පටන් ගත්තොත්, ඒකේ අනුව්‍යංජන ගන්න ගත්තොත්, නිමිති ගන්න ගත්තොත්, ඒකත් එක්ක අපේ හිත ඇදිලා යනවා. ඒකත් එක්ක අපි දන්නේම නැතුව මුලාවටපත් වෙනවා. කතන්දරයක් ගොතන්න පටන් ගන්නවා. ඒ හරහා අපි විතර්ක පහල කරගන්නවා. විතර්ක තව තව වර්ධනය වෙනවා. හිතේ සිතුවිලි තව තව වර්ධනය වෙනවා. ඊට පස්සේ ඒක ප්‍රපංචයක් බවට, කතන්දරයක් බවට, හිත වටවලල්ලේ යෑමක් බවටපත් වෙනවා. ඒ වගේමයි අපි කනෙන් අහන සද්ද අපි සද්ද මට්ටමින් නතර කරගත්තේ නැත්නම් අපි මේ සද්ද ගැන හොයන්න යනවා. සද්ද කලේ කවුද කියලා අහන්න යනවා, හොයන්න යනවා. යාට ඊට පස්සේ චෝදනා කරන්න යනවා. යා ගැන හිතේ වෛරයක්, ද්වේෂයක් පහළ කරගන්න යනවා, පැටලෙනවා. ඉතින් ලොකු කතන්දරයක් හිත ඇතුලේ ගෙතෙනවා. මේ විදිහටම ගඳ සුවඳ ගැන, රස ගැන, ස්පර්ශයන් ගැන, ඒ වගේමයි හිතට එන අරමුණු ගැනත් මේ පිඟුදුට හිතා ගන්න පුළුවන්. යම්කිසි අරමුණක් හිතට ආවමත් අපි ඒ අරමුණ මට්ටමකින් හඳුනාගෙන එතනින් නතර කර ගන්නවා නම් අපි කියන්නේ ලත්තන ලොප් කරනවා කියලා. අන්න ඒ බඳු ලත්තන ලොප් කිරීමක් අපිට කරන්න පුළුවන් නම් හිත ඇතුලේ කතාවක් ගෙතෙන්නේ නැහැ. හිත වටවලල්ලේ යන්නේ නැහැ. අපිට පුළුවන් ඒ ඉන්ද්‍රිය මට්ටමේම ඒ සිද්ධ වෙච්ච අත්දැකීම නතර කරගන්න. ඉන්ද්‍රිය මට්ටමේදීම අපිට හික්මෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ බුදුරජාන් වහන්සේ දෙන අවවාදය. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් යම්ස කෙනෙකුට පුළුවන්කම තියනවා නම් ඇහෙන් රූප බලලා ඒකේ විවිධාකාර නිමිති ගනිමින්, ඒකේ ලස්සන හොයමින්, ඒකේ කැත සොයමින්, ඒකේ තියෙන අඩුපාඩුකම් හොයමින්, ඒකේ තව තව හාරා උස්සා බලමින් යන්න පටන් ගත්තොත් ඔන්න හිතේ කෙලෙස් ඇවිස්සෙනවා. ඒ වගේමයි සද්දයක් ඇහුණාමත් ඒකේ කැත ලස්සන හොඳ නරක අනුව්‍යංජන නිමිති ඒවා හොය හොයා යන්න ගියොත් ඔන්න ආයෙත් හිත ඇවිස්සෙනවා. ගඳ සුවඳ ගැනත් එහෙමයි, රස ගැනත් එහෙමයි, ස්පර්ශයන් ගැනත් එහෙමයි, හිතට එන සිතුවිලි ගැනත් එහෙමයි. නැත්නම් අරමුණු ගැනත් එහෙමයි. හැබැයි ඉතින් අපිට පුළුවන් නම් ඒක එතනින් දැනුවත් වෙන්න. එහෙම නැත්නම් මේ ඒ අවස්ථානුකූලව හිතේ පහළ වෙන නැත්නම් ඇහැට අරමුණු වෙන දේවල්, කනට අරමුණු වෙන සද්ද,
නාසයට අරමුණු වෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මනසට එන අරමුණු. මේවා සම්බන්ධයෙන් හොඳ අවධානයෙන් අපිට ඉන්න පුළුවන් නම්, සතියෙන් ඉන්න පුළුවන් නම්, එහෙමනම් එතකොට අපේ හිත ආරක්ෂා කරගන්න සෑහෙන අවස්ථාවක් ලැබෙනවා. ඒ බඳු අවස්ථාවකදී අන්න හිතේ නීවරණ පහළ වෙන්න, සංයෝජන පහළ වෙන්න අවකාශයක් නැහැ. දැන් මෙන්න මේ විදිහට ඉතින් අවවාද කරාම මාළුන්ගේ පුත්තු ස්වාමින් වහන්සේට උන්වහන්සේ බොහොම ලස්සන ගාථා කීපයකින් මේ තමන් වහන්සේට තේරිච්ච හැටි බුදුරජාන් වහන්සේට කියනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ සැකෙවින් කියපු ධර්මය මට අවබෝධුනේ මෙන්න මේ විදිහට. කොහොමද? රූපන් දිස්වා සති මුට්ඨා පිය නිමිත්තම් මනසි කරෝතෝ. සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. ඒ කියන්නේ අපි යම්සි කෙනෙක් රූපයක් දකිනවා. හැබැයි සිහිය නැහැ. අපි සිහිය පිහිටවගෙන නැහැ. සතිය පිහිටවගෙන නැහැ. රූපේ දැක්කා. සිහිය හොඳට පිහිටවලා නැහැ. පිය නිමිත්තම් මනසි කරෝතෝ. දැන් අන්න ඒ දැකපු රූපේ විවිධාකාර තියෙන පිය නිමිති ලස්සන දේවල් තව හාරවුස්සලා බලනවා. එදා අපි ගත්ත අර උදාහරණයේ වශයෙන් ගත්තොත් ඔන්න තරුණයෙකුට තරුණියක් පේනවා. එතකොට ඒ තරුණයාගේ හිතේ යම්කිසි කැමැත්තක් ආසාවක් ඇති වෙනවා. එයාගේ හිතේ සතියක් පිහිටලා නැහැ. ඒ වෙනුවට අන්න දැන් ඒ ලැබිච්ච සතුට නිසා අන්න තව මේ රූපයෙන් රස විඳින්න එයා තව ඒ දිහා බලනවා. ඉතින් තව ලස්සන හොයන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ ලස්සන හොයන්න එතකොට තව නිමිති ගැනීමක් සිද්ධ වෙනවා. නිමිති ගන්න තව හිත ඇවිස්සෙනවා. ඉතින් එතකොට ඊළඟට සඳහන් කරනවා සාරත්ත චිත්තෝ වේදේති. තංච අජ්ජෝසාය තිට්ඨති. සාරත්ත චිත්තෝ වේදේති. දැන් මේක එයා රස විඳගන්නේ හිතේ එක්තරා අන්දමකින් ලොකු ඇලීමක් සහිතව. ඒකේ බැඳීමක් සහිතව තමයි මේ තැනත්තා ඒ අරමුණ විඳින්නේ. තංච අජ්ජෝසාය තිට්ඨති. මේ අරමුණ තුළට බැහැගෙන තමයි ඒක විඳින්නේ. ඒකට බැඳිලා, ඒකට ඇලිලා, රාගයෙන් ඇලිලා ඊළඟට ඒකට බැසගෙන තමයි මේක එයා රස විඳින්නේ. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භව. අන්න ඒ හරහා දැන් විවිධාකාර තව වේදනා පහළ වෙනවා. දැන් තව ස්කන්ධ පැත්තෙන් කියනවා නම් ඔන්න තව ස්කන්ධයන් වැඩෙනවා. තව සංයෝජන පහළ වෙනවා. තව කෙලෙස් පහළ වෙනවා. අභිජ්ජාච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති. දැන් ඔන්න හිත තව පැටලෙනවා, තව වෙහෙසටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. ඒ වහරහා ඔන්න හිතේ තව දැඩි ලෝභයක් පහළ වෙනවා. එහෙම නැත්නම් හිතේ ලොකු වෙහෙසක්, ගැටීමක් සිද්ධ වෙනවා. එවං ආචිනතෝ දුක්ඛං ආරානිබ්බාණං උච්චති. ඔන්න දැන් දුක තව වර්ධනය වෙනවා. එයා නිවනින් ඈතට යනවා. ඉතින් මේ ආකාරයෙන්ම මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ කණෙන් සද්ද අහද්දිත් හිතේ සතිය පිහිටල නැත්තම් ඒකේ පැටලෙන්න ගියාම ඒක තුළට බැස ගන්න ගියාම ලොකු පැටලවිල්ලක්, ලොකු වෙහෙසක්, දැඩි ලෝභයක් හිතේ පහළ වෙන්න පුළුවන් ආකාරය විස්තර කරනවා. ඒ වගේමයි ගන්ධ සුවඳ සම්බන්ධයෙන්, ඒ වගේමයි රස සම්බන්ධයෙන්, ඒ වගේමයි ස්පර්ශය සම්බන්ධයෙන්, ඒ වගේමයි හිතට එන විවිධාකාර අරමුණු සම්බන්ධයෙන්. එතකොට අපිට තේරෙනවා ඒ හිතට එන අරමුණක් වුණත් ඒකේ තව රස බලමින්, ඒකේ නිමිති ගනිමින්, ඒක තව හැඩ ගන්නවමින් ඉදිරියට යන්න ගියොත් දැන් හිත තව ඒකේ පැටලෙනවා. හිතේ යම්කිසි සරාගී ගතියක්, ඇලීමක්, බැඳීමක් තව පහළ වෙනවා. ඊට පස්සේ දැන් ඒකටම බැහැ ගන්නවා හිත. ඒකෙම දැන් පැටලිලා, ඒකෙම දැන් හිර වෙලා. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා ධම්ම සම්භවා. දැන් එතකොට අන්න දැන් තව සිතුවිලි පහළ වෙනවා. තව සංඥා එනවා. තව හිතට දැන් ව්‍යාකූලත්වයකටපත් වෙනවා. දැන් එතකොට අන්න තවත් එක්ක මේකේ ලොකු කැමැත්තක්, ලොකු ආසාවක්, ලොකු බැඳීමක්, දැඩි ලෝභයක් පහළ වෙන්න පුළුවන්. නැත්නම් මේ අරමුණත් එක්ක ගැටීම හරහා හිතේ යම්කිසි වෙහෙසක්, දරතයක්, පීඩනයක් ඇති වෙන්න පුළුවන්. හිත වෙහෙසටපත් වෙනවා. එවං ආචිනතෝ දුක්ඛං ආරානිබ්බාණං උච්චති. දැන් ඒ හරහා දුක තව වැඩි වෙනවා. නිවනින් එන්න ඈත් වෙනවා. ඉතින් මේ විදිහට විස්තර කරපු මේ මාළුක්‍ය පුදු ස්වාමින් වහන්සේ ඊළඟට කියනවා හැබැයි මේ යෝගාවචර සතිමත් වුණොත් එහෙන් රූප බලනකොට යා සිහිය පිහිටවනවා. නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. අන්න එතකොට මොකද වෙන්නේ?
ඒ දැකපු රූප සම්බන්ධයෙන් හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. මොකද සිහිය පිහිටවලා පතිස්සතෝ සිහිය හොඳට පිහිටවගෙන තමයි යා කටයුතු කරන්නේ. ඇහෙන් රූප පේනවා. හැබැයි හොඳට සිහිය පිහිටලා තියෙනවා. ඊළඟට විරත්ත චිත්තෝ වේදේති. හැබැයි දැන් අර ඒ අත්දැකීම ලබන්නේ හිතේ බැඳීමක් නැතුව. ඒකට ඒකක පැටලෙන්න යන්නේ නැතිව. විරාගී ස්වභාවයකින් තමයි දැන් අරමුණ භුක්ති විඳින්නේ. තංච නාජ්ජෝසාය තිට්ඨති. ඒ නිසා ඒකට බැහැගන්නේ නැහැ. ඒක අස්සට රිංගගන්නේ නැහැ. අරමුණ අස්සට රිංග ගැනීමක්, බැස ගැනීමක්, ඒකත් එක්ක පැටලීමක් වෙන්නේ නැහැ. මොකද ඒ අරමුණෙන් ඈත් වෙලා තමයි අරමුණ ගැන නිරීක්ෂණය කරන්නේ. බොහොම සමබරතාවයක් පවත්ව ගන්නවා. නිවැරදි සතිමත් බවක් පවත්ව ගන්නවා. එතකොට අන්න ඊළඟට කියනවා යතාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනං කීයතිනෝ පචීයති. එවං සෝ චරති සතෝ. දැන් මේ හරහා මොකද වෙන්නේ? ඒ නිවැරදිව යා රූපය ගැන අවබෝධයක් ඇති කරගන්නවා. එතකොට ඒ යම්කිසි වේදනාවක් පහළ වෙනවා නම් ඒ රූපයේ ඇසුර හරහා යම් හෝ වේදනාවක් පහළ වෙනවා නම් ඒ වේදනාව පහ වෙලා යනවා. ඒ වේදනාව ෂේ වෙලා යනවා. කීයති නෝ පචීයති. ඒක වර්ධනය වෙන්නේ නැහැ. ඒක වැඩෙන්නේ නැහැ. තව එකතු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ වේදනාව ෂේ වෙලා යනවා. එවං සෝ චරති සතෝ. අන්න ඔය ආකාරයෙන් තමයි සතිමත්ව මේ යෝගාචරය කටයුතු කරන්නේ. එවං අපචිනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බාණං උච්චති. මේ හරහා මොකද වෙන්නේ? එයාගේ දුක අඩු වෙන්න පටන් ගන්නවා. සන්තිකේ නිබ්බාණං උච්චති. දැන් එයා නිවන සමීපයේ කටයුතු කරනවා. එහෙනම් ඒතර අපිට තේරෙනවා දැන් මේ ඇහෙන් රූප බලනකොට අපි හොඳට සිහිය පිහිටවලා එතන සතිමත් වෙලා ඊළඟට ඒකේ අනු නිමිති ව්‍යංජන ගන්න යන්නේ නැතිව අපිට සතිමත්ව කටයුතු කරන්න පුළුවන් නම් ඒ හරහා අර යම් හෝ වේදනාවක් හිතේ පහළ වුණා නම් සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. අන්න ඒ වේදනාව ෂය වෙලා යනවා. ඒ වේදනාව බැහැර වෙලා යනවා. එතකොට අන්න ඒ අරමුණේ බැස ගැනීමක් වෙන්නේ නැහැ. අරමුණේ හිරවීමක්, අරමුණේ පැටලැවිල්ලක් වෙන්නේ නැහැ. එතකොට අර මේ වේදනාවන් පහව යනවා, ෂය වෙලා යනවා. ඒ ආකාරයෙන් යෝගාවචර සතිමත්ව කටයුතු කරනවා. ඒ හරහා මොකද වෙන්නේ? දුක දුරු වෙනවා. දුක අඩු වෙනවා. නිවන සමීපයට වෙනවා. නිවන සමීපයට යනවා. එවං අපජිනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බාණං උච්චති. ඉතින් මේ ආකාරයෙන් මේ මාළුන්ගේ පුත් ස්වාමින් වහන්සේ ඇහෙන් රූප බැලීම ගැනත්, කනෙන් ශබ්ද ඇසීම ගැනත්, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කිරීම ගැනත්, ඊළඟට දිවෙන් රස විඳීම ගැනත්, ඊළඟට ස්පර්ශයන් කයෙන් අත්විඳීම ගැනත්, ඊළඟට මනසට යම්කිසි අරමුණක් ආවහමත් කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියන එක මතු කරලා දෙනවා. ඉතින් මේ ගාථා ටික අහන් හිටිය භාග්‍යතුන් වහන්සේ සතුටටපත් වෙලා භාග්‍යතුන් වහන්සේමත් මේ ගාථා ටික ඊළඟට ප්‍රකාශ කරනවා. එතකොට ඒක බුද්ධ භාෂිතයක් බවට පත් වෙනවා. ඉතින් මේ අනුව අපිට තේරෙනවා පින්වත්නි. එතකොට මේ ආයතන සම්බන්ධයෙන් කතා කරනකොට ඉන්ද්‍රිය සංවරය ගැන කතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අපිට එහෙමනම් ඉන්ද්‍රිය සංවරයක් පවත්වන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට මේ හිත හික්මව ගන්න බැරි වෙනවා. අපි දිගටම හිත තව කැළඹෙනවා. හිත තව ව්‍යාකූල වෙනවා, වික්ෂිප්ත වෙනවා, පැටලෙනවා. අපි කිසිම වගවීමක් නැතුව එහෙමත් නැත්නම් කිසි වග විභාගයක් නැතුව අපේ ඉන්ද්‍රියයන් පරිහරණය කරන්න ගියොත්. අපි පෙනෙනවා කියලා ඕන තරම් රූප බලන්න ගියොත්, ඇහෙනවයි කියලා අපිට ඕන තරම් කැමති තරම් රූප මේ ශබ්ද අහන්න ගියොත්, අපිට ඕන තරම් ගඳ සුවඳ බලන්න පුළුවන් කියලා ගඳ සුවඳ බලන්න ගියොත්, ඕන රසක් බලන්න පුළුවන් කියලා රස බලන්න ගියොත්, ඕනම ස්පර්ශයක් ලබන්න පුළුවන් කියලා ස්පර්ශ ලබන්න ගියොත්, ඒ වගේමයි නිකන් ඉන්න වෙලාවට නිකන් ඉන්න නැතිව, හිත නිස්කලංකව නිශ්ශබ්දව තියාගෙන ඉන්න නැතිව, කෙලවරක් නැතුව, අතෝරක් නැතුව එහෙට මෙහෙට හිතන්න ගියොත්, ඉතින් ඔය හරහා කෙලෙස් වැඩෙනවා, දුක වර්ධනය වෙනවා, නිවනින් ඈතට යනවා. හැබැයි ඕකේ අනිත් පැත්ත අපි කළොත්, හොඳ ඉන්ද්‍රිය සංවරයක් ඇතුව අපි කටයුතු කළොත්, ගුත්තද්්වාරෝ හෝති කියලා කියනවා. මේ ඉන්ද්‍රයන්ගේ වැසූ පියන් නැතිව, වැසූ දොර ඇතිව කෙනෙක් වාසය කරන්න උත්සාහවත් වෙනවා නම් අන්න එයාගේ හිතේ දුක අඩු වෙනවා. එයා නිවනට සමීප වෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ
මේ මාළුන්ගේ බුද්ධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කරුණු කීපයක් විශේෂයෙන් මතක් කරලා දෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය ගැනත් ඊළඟට අපේ සතිමත්ව ඒ ආයතනේ කටයුතු කළ යුතු ආකාරය ගැනත්. ඉතින් එතකොට මෙබඳු අන්දමකින් යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඉතින් එතකොට ඒ අවස්ථාවේදී ඒ සතිමත්ව ඉන්ද්‍රියන් එක්ක ගනුදෙනුව සිද්ධ වෙන අවස්ථාවේදී එයාගේ හිතේ සංයෝජනයක් පහළ වෙන්න අවකාශයක් නැහැ. පහළ වුණත් ඉක්මනට මේක ෂය වෙලා යනවා. මොකද අපි ඒ ගැන සතිමත් අවධානයෙන් ඉන්නේ. ඒ වගේමයි කටයුතු කරන්නේ ඒක දුර වෙලා යන ආකාරයට, ෂය වෙලා යන ආකාරයට. එතකොට අන්න ඒ පහළ වෙච්ච සංයෝජනය දුර වෙලා ෂය වෙලා යනවා. ඒ නිසා අප්‍රමාදී වීම මෙතෙන්දී අත්‍යවශ්‍යයි. සිහිය පිහිටවීම, ඉක්මනටම සිහිය පිහිටවීම අත්‍යවශ්‍යයි. ඉතින් ගැන තියෙන හරි ලස්සන ගාතාවක් එනවා මේ ධම්මපදයේ අප්පමාද වග්ගේ අප්පමාද රතෝ භික්ඛු පමාදේ භය දත්සීවා සංයෝජනං අනුන්තූලං දහං අග්ගීව ගච්ඡති කියලා හරි ලස්සන ගාතාවක් ධම්මපදේ එනවා. එතෙන්ද කියන්නේ අප්පමාද රතෝ භික්ඛු යම්කිසි භික්ෂුවක් යම්කිසි යෝගාවචරයෙක් මේ අප්‍රමාදී භවේ ඇලිලා කටයුතු කරනවා. එයා හොඳ අවධානයෙන් ඉන්නේ නිතරම. ඇහෙන් මොනවද රූප පේන්නේ? කනෙන් මොනවද ශබ්ද අහන්නේ? නාසයෙන් මොනවද ගඳ සුවඳ බලන්නේ? දිවෙන් මොකද්ද රස බලන්නේ? කයෙන් මොකද්ද ස්පර්ශයක් ලබන්නේ? හිතට මොකද්ද අරමුණක් එන්නේ? එතකොට මෙන්න මේ ඉන්ද්‍රයන් හයේ හොඳ අවධානයෙන් තමයි ඉන්නේ. හරියට අපි හිතමු දොරවල් 6ක් තියෙන ගෙයක් තියෙනවා. ඉතින් එතකොට ගේ මැද්දේ ඉන්න ගෙහිමියා, ගේ අයිතිකාරයා මේ දොරවල් 6 ගැනම අවධානයෙන් ඉන්න ඕනේ. දොරෙන් කවුද ඇතුල් වෙන්නේ? හොරෙක් හතුරෙක් ඇතුල් වෙනවද නැත්නම් මිත්‍රයෙක් ඇතුල් වෙනවද කියන එක ගැන. එතකොට මෙන්න මේ දොරවල් 6 ගැන යා අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේ තමයි යෝගාවචරයත් බොහොම අප්‍රමාදීව එහෙමනම් මේ ප්‍රමාදයේ තියෙන බය දැකලා බැරි වෙලාවත් ප්‍රමාද වුණොත්, බැරි වෙලාවත් තමන්ගේ සිහිය ගිලිහුණොත් අන්න ආයෙත් ඔන්න ඇහැ හරහා කෙලෙස් පහළ වෙන්න පුළුවන්. කන හරහා කෙලෙස් පහළ වෙන්න පුළුවන්. නාසය හරහා කෙලෙස් පහළ වෙන්න පුළුවන්. දිව හරහා කෙලෙස් පහළ වෙන්න පුළුවන්. කය හරහා කෙලෙස් පහළ වෙන්න පුළුවන්. මනස හරහා කෙලෙස් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා එයා හැමතිස්සම ඒ ආයතන ගැන අවධානයෙන් ඉන්නේ. මේ ආයතන වලින් කවුද ඇතුළට එන්නේ කියලා අවධානයෙන් ඉන්නේ. ඉතින් මෙන්න මේ අවධානයේ හරහා එයාට ලැබෙන විශේෂ වාසියක් තමයි සංයෝජනං අනුන්තූලං දහං අග්ගීව ගච්ඡති. මේ හරියට අර ලැබු ගින්නකින් සියල්ල දවලා අලු කළා දානවා වගේ මේ ලොකු කුඩා සියලු සංයෝජන, ලොකු කුඩා සියලු බැඳීම් ඒ සියල්ල අන්න මේ යෝගාවචරය දවලා අලු කළා දානවා. ඉතින් එතකොට අපිට තේරෙනවා හොඳට මේ යම්ස කෙනෙක් සිහියෙන් ඉන්නවා නම්, සතිය පිහිටවනවා නම්, සතිපට්ඨානයේ කටයුතු කරනවා නම්, ඒ ආයතනය ගැන අවධානයෙන් ඉන්නවා නම්, ඒවෙන් ඇතුල් වෙන්නේ මොනවද කියලා කටයුතු මේ අවධානයෙන් ඉන්නවා නම්, එහෙමනම් එයාට මෙන්න මේ පහළ වෙන විවිධාකාර සංයෝජන, විවිධාකාර කෙලෙස්, විවිධාකාර හැකිලි, විවිධාකාර බැඳීම් ඒවා පොඩ ෂය කරමින්, ඒවා පළවා හරිමින්, දුරු කරමින් කටයුතු කරන අවස්ථාව සැලසෙනවා. දැන් පින්වත්නි, ඇතම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම කියනකොට මේක හරීම වියලි, මේකේ එච්චර සතුටක් නැහැ. ඉතින් මං කොහොමද දැන් ඉස්සර නම් මං මේ එක දේවල් බලබලා රසවින්දා, ඒ හරහා ලොකු ආස්වාදයක් ලැබුවා. මම විවිධාකාර ගීත රසවින්දා, වාද්‍ය වෘන්ද රසවින්දා, ලොකු ආස්වාදයක් ලැබුවා. මම නාසයෙන් ගඳ සුවඳ බලබලා ලොකු සතුටක් භුක්ති විඳා. දිවෙන් নানা ප්‍රකාර රස අනුභව කරමින් ලොකු රස විඳීමක් කළා. ඊළඟට කයනොත් විවිධාකාර ස්පර්ශ ලැබමින් මම ලොකු සතුටක් භුක්ති විඳා. මනසනුත් විවිධාකාර දේවල් හිතා මම රස විඳීමක් කළා. ඉතින් මේ ඔක්කොම නතර වුණාම මොකද්ද තියෙන සතුට කියලා එහෙමනම් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් ඒකටත් හරි ලස්සන උත්තරයක් ධර්මයෙන්ම අපිට හොයාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ පමාදචාරී සූත්‍රය කියලා සූත්‍රයක් එනවා සලායතන සංයුත්තේ. ඒකෙදි එහෙම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම්සි කෙනෙක් අප්‍රමාදීව කටයුතු කරනවා නම්, හොඳට දැන් අර මං කිව්වා වගේ මේ ඉන්ද්‍රයන්ගේ අවධානය පවත්වමින් හොඳට සිහියෙන් ඉන්නවා. සිහියෙන් කටයුතු කරනවා. අප්‍රමාදීව කටයුතු කරනවා. එහෙමනම් මොකද වෙන්නේ? මේ ඇහැ හරහා අර විෂම දර්ශන මනසට ඇතුළු වීම නිසා හිත කෙලසෙන එක දැන් අඩු වෙන්න පටන් ගන්නවා.
කන හරහා හිත කෙලෙසෙන එක එහෙනම් අඩු වෙන්න පටන් ගන්නවා. නාසය හරහා හිත කෙලෙසෙන්න තියෙන අවකාශය අඩු වෙන්න පටන් ගන්නවා. දිව හරහා හිත කෙලෙසෙන්න තියෙන අවකාශය අඩු වෙන්න පටන් ගන්නවා. කය හරහා හිත කෙලෙසෙන්න තියෙන අවකාශය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට දැන් එයා ඉන්ද්‍රිය සංවරයකින් බොහොම අප්‍රමාදීව කටයුතු කරනවා. එතකොට අර හිත කෙලෙසෙන්න තියෙන කෙලෙසුන්ගෙන් හිත තෙත් වෙන්න තියෙන හැකියාව අඩු වෙන්න පටන් ගන්නවා. මේ හරහා මොකද වෙන්නේ? හිත ටිකක් නිවෙන්න පටන් ගන්නවා. හිත දැන් ඇවිස්සෙන්නේ නැහැ. හිත කැළඹෙන්නේ නැහැ. හිතට උරුම වෙලා තියෙන ඒ සාමාන්‍ය ප්‍රමෝදය, සාමාන්‍ය සරල සතුට එයාට දැන් අන්න භුක්ති විඳින්න හම්බ වෙනවා. ඒ කියන්නේ පින්වත්නි මේ හිතේ සාමාන්‍යයෙන් කෙලෙසුන්ගෙන් පහර කන්නේ නැත්තම්, කෙලෙස් පහරට ලක් වෙන්නේ නැත්තම් ඒ හිතටම ආවේනික බොහොම මුරුදු සතුටක්, අපි කියන තරුණ ප්‍රමෝදයක් ඒ හිතේ තියෙනවා. අන්න ඒ බඳු තරුණ ප්‍රමෝදයක්, assume සතුටක් ඒ යෝගාචරයට භුක්ති විඳින්න හම්බ වෙනවා. ඉතින් එතකොට මේ බඳු ප්‍රමෝදයක් තමයි ඊට පස්සේ පොඩ ප්‍රීතියක් බවට, හිත පිනා යන ගතියක් බවට, කය පිනා යන ගතියක් බවට පත් වෙන්නේ. ඒ හරහා තමයි කය සිත සැහැල්ලුවකට ලක් වෙන්නේ. කයේ සිතේ යම්කිසි සැපයක් භුක්ති විඳින්න සකස් වෙන්නේ, ලැබෙන්නේ. ඒ හරහා තමයි අන්න සුඛිනෝ චිත්තං සමාධියති කියලා අන්න හිත සමාධිමත් වෙන්නේ, ඒකාග්‍ර වෙන්නේ. ඒ බඳු ඒකාග්‍ර වෙච්ච මනසක තමයි සමත විදර්ශනා ආදී ධර්මතා පහළ වෙන්නේ. එතකොට මෙන්න මේ අපි අර ඉන්ද්‍රිය සංවරය හරහා ඒ කෙලෙසුන්ගෙන් හිත තෙත් නොවීම නිසා හිතේ තියෙන සුවයට, සැපයට බුදුරජාණන් වහන්සේ නමක් දීලා තියෙනවා අභ්‍යාසයක සුඛය කියලා. කෙලෙසුන්ගෙන් නිතර තෙත් නොවීම නිසා හිතේ තියෙන සැප. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මේ ඉන්ද්‍රිය පරිහරණය හරහා කෙලෙස් ඇති කරගන්නේ නැතිව අපි බොහොම අවධානයෙන් අප්‍රමාදීව සතිමත්ව කටයුතු කරනවා නම් අර හිතේ තියෙන සාමකාමී ගතිය ආරක්ෂා වෙනවා. හිතේ තියෙන ඒ සියුම් සතුට ආරක්ෂා වෙනවා. හිතේ තියෙන ඒ තැම්පත් බව, ශාන්ත ගතිය ආරක්ෂා වෙනවා. ඉතින් එතකොට දැන් තවත් කෙනෙක් ප්‍රශ්නයක් නගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇස් පියාගෙන හිටියාම හරිනේ, කන් වහගෙන හිටියාම හරිනේ, නාසයෙන් ගඳ සුවඳ බලන්නේ නැතුව සිටියාම හරිනේ, දිවෙන් මොකක්වත් රස විඳින්න නැතුව හිටියාම හරිනේ, කයින් ස්පර්ශ ලබන්න නැතුව හිටියාම හරිනේ කියලා එතකොට කෙනෙක් තර්කයක් නගන්න පුළුවන්. හැබැයි ඒකත් නෙමෙයි මේ කියන්නේ. දැන් ඔය තර්කය එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ පෙරලා ප්‍රශ්න කරනවා එක්තරා මානවකයෙකුට, උත්තර කියලා මානවකයෙක්. දැන් ඒකත් බොහොම ලස්සන සිදුවීමක්, රසවත් සිදුවීමක්. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් ටිකක් විවේකයෙන් ඉන්න අවස්ථාවකදී එතෙන්ට පැමිණෙනවා පාරාසරිය කියන බ්‍රාහ්මණ පඬිවරයාගේ ගෝලයෙක්. ඒ ගෝලයාගේ නම උත්තර. දැන් මේ උත්තර මානවකයා දැන් මේ බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණියාම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ ඔබතුමාගේ ගුරුවරයා පනවන ඉන්ද්‍රිය සංවරය? ඉතින් එතකොට එතුමා කියනවා, මේ උත්තර මානවකයා කියනවා, අපේ පාරාසරිය ගුරුතුමා කියනවා ඇහෙන් රූප බලන්න නැතුව ඉන්න. කනෙන් ශබ්ද අහන්න නැතුව ඉන්න. නාසයෙන් ගඳ සුවඳ බලන්න නැතුව ඉන්න. දිවෙන් රස බලන්න නැතුව ඉන්න. කයෙන් ස්පර්ශයෙන් ලබන්න නැතුව ඉන්න. මනසෙනුත් අරමුණු ගන්න නැතුව ඉන්න. කියලා තමයි අපේ ගුරුතුමා මේ ඉන්ද්‍රිය සංවරය පනවන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, එහෙමනම් මේ ಜಾති අන්ධ පුජ්‍යලයෝ මේ ඉන්ද්‍රිය සංවරයේ කියලා පැමිණලා ඉන්න ඕනේ. ඒ වගේමයි ಜಾති බධිර, ඒ කියන්නේ කන් ඇහෙන්නේ නැති අය. එහෙමනම් මේ ඉන්ද්‍රිය සංවරයේ කියලා පැමිණලා තියෙන්න ඕනේ. එතකොට අපිට තේරෙනවානේ දැන් මොකද දැන් මෙයා කියන්නේ ඇහෙන් රූප බලන්න නැතුව ඉන්න, කනෙන් ශබ්ද අහන්න නැතුව ඉන්න කියලා තමයි දිගටම කියන්නේ. ඉතින් එහෙමනම් ඉතින් අන්ධයින්ට මේක පේන්නේ නැති නිසා ඒ අය ඒ ඉන්ද්‍රිය සංවරයේ කියලා පැමිණිලා ඒක සම්පූර්ණ කරපු අය වෙන්න ඕනේ. ඒ වගේමයි ශබ්ද අහන්න බැරි බිහිරි අය ඒකේ කියලා පැමිණිච්ච සම්පූර්ණ කරගත්ත අය වෙන්න ඕනේ කියලා එහෙමනම් බුදුහාමුදුරුවෝ ඔන්න තර්කයක් ඉදිරිපත් කරනවා. ඉතින් එතකොට දැන් මේ උත්තර මානවකට උත්තර නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් බුදුහාමුදුරුවෝ පුංචි ඉඟියක් කරනවා මේ ආර්ය මේ ශාසනයේ ඔయిత වඩා ගැඹුරු ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා කියලා පුංචි ඉඟියක් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී
ආනන්ද ස්වාමීන් වහන්සේ මැදිහත් වෙලා ආරාධනා කරන අනේ ස්වාමීනි අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ආර්ය ශාසනයේ තියෙන මේ බුද්ධ ශාසනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව ආර්ය වූ ඉන්ද්‍රිය භාවනාව කුමක්ද කියලා අපිට කියලා දෙන්න. කියලා ඔන්න ඇවිටිලිය කිරීමක් ආරාධනයක් ඉදිරිපත් කරනවා. ඉතින් එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. දැන් ඇහෙන් රූපයක් දැක්කහම හිතේ පහළ වෙන්න පුළුවන් මනාපයක්, අමනාපයක් නැත්නම් මේ දෙක මිශ්‍ර වෙච්ච ස්වභාවයක්. දැන් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඒ හිතේ පහළ වෙච්ච මනාප ස්වභාවය. එහෙම නැත්නම් ඒ හිතේ පහළ වෙච්ච අමනාප ස්වභාවය. දැන් මේ අලුතෙන් හිතට අත්වෙච්ච ඉරණම ගැන යම් වැටහීමක් ඇති කරගන්න. ඒ කියන්නේ අවධානයෙන් ඉන්නවා, සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නකොට හැබැයි තේරෙනවා දැන් මේ ඇහැට රූපයක් ආපాతගත වුණා. ඒ හරහා වුණ ආයිත් හිතේ යම්කිසි කැළඹීමක් ඇති වුණා. ඉතින් අපි දන්නවා කොච්චර අපි උත්සාහවන්ත වුණත් ඇතැම් වෙලාවට ඇහෙන් රූප බලපු ගමන් ඔන්න හිතේ යම්කිසි කැළඹීමක් ඇති වෙන්න පුළුවන්. හිත ආයෙත් ඔන්න ඇවිස්සලා ආවා. හිතේ ඔන්න ආයෙත් රාගයක් පහළ වුණා. ඉතින් ආයෙත් ඔන්න ද්වේෂයක් පහළ වුණා. දැන් මේ පහළ වෙච්ච ස්වභාවය ගැන දැන් දැනුවත් වෙන්න, සතිමත් වෙන්න, සිහිය පිහිටවන්න. දැන් මේ පහළ වෙච්ච ස්වභාවය හරි රළුයි. අර ඊට කලින් හිත තිබුණේ බොහොම ශාන්ත ගතියක. හිතමු අපි මේ යෝගාවචරය සතිපට්ඨානයක් දියුණු කළා. හොඳට භාවනාවක් වඩපු, විපස්සනාවක් වඩපු යෝගාවචරේ. එයාට පුළුවන් කමක් තිබුණා සෑහෙන්න හිත দমনය කරගෙන, සිහිය පවත්වගෙන, හිත පටලව ගන්නේ නැතිව බොහොම සරලව, ශාන්තව හිත පවත්වන්න, නිකලෙස්ව හිත පවත්වන්න, සැහැල්ලුවෙන් හිත පවත්වන්න හැකියාවක් ඔන්න යෝගාවචරය හඳුනගෙන තිබුණා. හැබැයි දැන් මේ ඇහෙන් රූපය දැක්කහම නැවතත් ඒ ශාන්ත ගතිය යාට අහිමි වුණා. ආයෙත් හිත කැළඹුණා. ආයෙත් හිත හිර වුණා. ආයෙත් හිත තද වුණා. ආයෙත් හිතේ යම්කිසි ව්‍යාකූලත්වයක් පැටලැවිල්ලක් පහළ වුණා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ පැටලැවිල්ල. දැන් මේ පහළ වෙච්ච ව්‍යාකූලත්වය. මේ දැන් තියෙන තද ගතිය, ඒ බර ගතිය දැන් ඔන්න තේරුම් ගන්න. මේක ඇවිල්ලා හරි රළුයි. අර කලින් හිටිය තැන හරි ඊට වඩා හරි සරලයි. හරිම සෞම්‍යයි. බොහොම නිවිච්ච තැනක තමයි කලින් හිටියේ. මෙන්න මේ ස්වභාවය දැකලා ඒ කලින් හිටිය නිවිච්ච උපේක්ෂා සහගත බව, ප්‍රනීත බව තේරුම් අරගෙන නැවතත් හිත ඉක්මනටම ඒ කලින් හිටිය ප්‍රනීත උපේක්ෂාවට නැවතත් අරගන්න කියලා උපදෙස් දෙනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. අර කලින් හිටිය උපේක්ෂාව, කලින් හිත තිබුණ සරල ගතිය, කලින් හිත තිබුණ ශාන්ත ගතිය, ඒක තමයි ප්‍රනීත. ඒක තමයි ශාන්ත. අන්න එතනට නැවතත් හිත අරගන්න. ඉතින් මේක පින්වත්නි පුරුදු කරන්න අවශ්‍ය වෙනවා. මේක මේ කියනවා වගේ ලේසි නැහැ. කෙනෙකුට එතකොට නැවත රූප දැකීම හරහා හිතේ යම්කිසි කැළඹීමක් සිද්ධ වුණාම යහුසුලුව නැවතත් අර කලින් හිටිය උපේක්ෂාවට හිත ගැනීම සඳහා යම්කිසි පුහුණුවක් ලබන්න සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ පුහුණුව කෙතරම් යහුසුලුව කෙනෙක් කරනවද කියනවා නම් නැත්තම් කොයිතරම් ඉක්මනට නැවතත් එයා හිත උපේක්ෂාවට ගන්නවද කියනවනම් හොඳට මේක පුරුදු කරපු යෝගාචරයකට පුළුවන්කම ලැබෙනවලු හරියට ඇහි පිල්ලම් ගහන සැනකින් හිත උපේක්ෂාවට ගන්න. ඒ කියන්නේ මොකක් හෝ දැකලා හිත පොඩ්ඩක් කැළඹුණා. එයා ඒක තේරුම් ගත්තා. ඒකේ තියෙන ඒ රළු ගතිය, ඕලාරික බව තේරුම් අරගෙන ඒක අත්හැරලා දාලා නැවතත් අර හිතේ තිබිච්ච සියුම්, සරල, මධ්‍යස්ත, උපේක්ෂා සහගත ස්වභාවයට යා යහුසුලුව ඇහි පිල්ලම් ගහන සැනකින් අරගත්තා. ඉතින් මේ වගේම කණෙන් සද්ද ඇසීම සම්බන්ධනුත් බුදුරජාණන් වහන්සේ කියනවා. කණෙන් සද්දයක් ඇහුණාම ඔන්න හිත පැටලෙවිල්ලකට ලක් වුණා. හිතමු අපි ලස්සන සින්දුවක් ඇහුණා. අපි ඉස්සර කියපු සින්දුවක්, රස විඳපු සින්දුවක් ඔන්න අපිට අහන්න සැලසුණා. එතකොටත් ඔන්න හිතේ යම්කිසි ලොකු ආස්වාදයක් ඇතිලා ඔන්න හිත නිකන් ඉල්පිලා එනවා. හිත ආයෙත් ඔන්න අවදි වෙලා හිත නිකන් පිම්බිලා එනවා. ඉතින් හැබැයි තේරුම් ගන්න යෝගාවචරය අර කලින් තිබුණ తত্ত্বය හරි ශාන්තයි. ඒක එතන තුන හරි නිවිච්ච ගතියක්. එතන තුන හරි සරල ගතියක්. එතන තුන හරි සැහැල්ලු ගතියක්. දැන් හැබැයි ආයෙත් ඔන්න හිත කැළඹිලා.
ආයෙත් දැන් ඔන්න හිත ආතතිගත වෙලා. ඉතින් එහෙමනම් ඇයි මේ ආතතිගත වෙච්ච කැළඹිච්ච මේ රළු ඕලාරික මට්ටමේ හිත පවත්වන්නේ? එහෙමනම් අර කලින් හිටිය තත්ත්වයට ඊට වඩා හොඳයි කියලා එහෙමනම් අර කලින් තත්වයට ඡන්දේ දීලා එහෙමනම් හිත ඉක්මනට මෙතෙන්ට පත් කරගන්න කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කියනවා අසුරු සැනක් ගසන පමණින් කෙනෙකුට අන්න එතෙන්ට ගන්න පුළුවන් කමක් මේක දියුණු වීම හරහා නැත්නම් මේ පුහුණුව දියුණු කිරීම හරහා කරන්න පුළුවන් කියලා. ඒ වගේමයි නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කරන්න ලැබුණාමත් ඒ හරහා ඔන්න හිතේ යම්කිසි කැළඹීමක් වෙන්න පුළුවන්. අන්නේ කැළඹුණු මට්ටම රළුයි ඒකයිලා ඕලාරිකයි ඊට වඩා අර කලින් තිබුණ తত্ত্বය හරි සාමකාමී. හරි සරලයි, හරි ශාන්තයි, ප්‍රණීතයි. ඉක්මනට මේ පරණ තත්වෙට හිත ගන්න. හරියට නිකන් නෙළුම් කොළයක් උඩට වතුර බින්දුවක් දැම්මාම ඉක්මනට මේක ඇලවෙච්ච නෙළුම් කොළයක් නම් ඒක ඉක්මනටම රූටලා යනවා. වැටෙනවා බිමට. අන්න ඒ වගේ මේ නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය වීම හරහා හිතේ යම්කිසි කැළඹීමක් සිද්ධ වුණා නම් ඒ කැළඹීම අත්හැරලා නැවතත් අර හිත කලින් තිබිච්ච ශාන්ත ගතියට යහුසුලුවම පත් කරගන්න කියලා බුදුරජාන් වහන්සේ මතක් කරනවා. ඒ වගේමයි දිවෙන් රම්කිසි රසක් භුක්ති විඳිනකොට ඔන්න හිත ඉපිලෙන්න පුළුවන්. නැත්නම් හිත පිනා යන්න පුළුවන්. එහෙම නැත්නම් හිත ආයෙත් කැළඹෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. එතකොට මේ පැටලිලි සහගත ගතිය තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අර කලින් තිබුණ හිතේ ශාන්ත ගතිය අගය කළා ඉක්මනට මේ ශාන්ත ගතියට හිතපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේකත් පුරුදු කරාම හරියට නිකන් දිවකට ගත්ත කෙලපිඬක් තුක් ගාලා එළියට දානවා වගේ හරි ඉක්මනට පහසුවෙන් ඒ යෝගාවචරයට ඒ තමන්ගේ හිත ඒ පරණ කලින් තිබුණ සරල බවට ශාන්ත ගතියට සාමකාමී ගතියට ගන්න පුළුවන් කියලා. ඒ වගේමයි කයට යම්කිසි ස්පර්ශයක් ලැබුණාම අත්විඳින්න සිද්ධ වුණාම කයෙත් ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කයෙත් යම්කිසි මනාපයක් ඒ හරහා මනාපයක් අමනාපයක් හිතේ පහළ වෙන්න පුළුවන්. පහළුණාම තේරුම් ගන්නවා මේ මනාප ස්වභාවයේ මේ අමනාප ස්වභාවයේ මේ හිතේ තියෙච්ච කැළඹිලි මේ පහළ වෙච්ච කැළඹිලි සහගත ගතිය හරි රළුයි. ඕලාරිකයි. ඊට වඩා හොඳයි අර කලින් තිබුණු තත්ත්වය. කලින් තිබුණේ හරි ශාන්ත ගතියක්, සරල ගතියක්, මධ්‍යස්ථ ගතියක්, උපේක්ෂා සහගත ගතියක්. එහෙමනම් හරියට දිග ඇරපු අතක් දිග අරගෙන හිටිය අතක් නවන තරම් ඉක්මනට නැත්නම් නවාගෙන හිටිය අතක් දිගාරින තරම් ඉක්මනට හිත එහෙමනම් අර පරණ තත්වයට ගන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා. ඒ වගේමයි හිතට යම්කිසි අරමුණක් එනවා. අරමුණක් ආවහමත් ඒ අරමුණ නිසා ඔන්න හිත කැළඹෙනවා. හිතේ යම්කිසි මනාප අමනාප පහළ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒව දැන් අනුමත කරන්න යන්න එපා. ඒකත් එක්ක ඇලෙන්න යන්න එපා. ඒකත් එක්ක ගැටෙන්න යන්න එපා. ඒකත් එක්ක ආස්වාදයක් මුක්ති විඳින්න යන්න එපා. මොකද අර හිත ඊට කලින් තිබිච්ච ස්වභාවය ශාන්තයි. ඊට කලින් තිබිච්ච ස්වභාවය උපේක්ෂා සහගතයි. සරලයි. කෙලස් නැහැ. නිකලස් තත්ත්වයක් කලින් තිබුණේ. එහෙමනම් අන්නේ නික්ලේශී ශාන්ත උපේක්ෂා සහගත තත්ත්වයට ඉක්මනටම නැවතත්පත් වෙන්න කියලා ආවාද කරනවා. හරියට නිකන් දවසක් තිස්සේ රත් කරපු මේ යකඩ තැටියකට වතුර බින්දුවක් දැම්මහම මේ වතුර බින්දුවක් දාන සැනින් ඒක චරස් ගාලා වාෂ්පෙලා යනවා වගේ ඉක්මනටම අර පරණ තත්ත්වයට ගන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් මේ විදිහට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ තමන් හඳුනාගෙන තිබුණ ඒ සරල බවක්, හඳුනාගෙන තිබුණ හිතේ ශාන්ත බවක්, හඳුනාගෙන තිබුණ හිතේ උපේක්ෂා බවක් අගය කරමින් නැවත නැවත හිත එතනට ගැනීම ගැන තමයි අවවාද කරන්නේ. ඒ වගේමයි ඒ தત્ත්වයේ යම් අවස්ථාවකදී අහිමි වුණොත්, එහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ බලලා, දිවෙන් රස බලන්න ගිහිල්ලා, කයෙන් ස්පර්ශ ලබන්න ගිහිල්ලා, එහෙම නැත්නම් මනසට යම්කිසි අරමුණක් පැමිණීම හරහා ඒ තමන්ගේ හිතේ තිබිච්ච ශාන්ත ගතිය අහිමි වුණොත් ඒ දැන් අලුතෙන් හටගත්ත తত্ত্বය එක්කෝ රළු ගතියෙන් තේරුම් ගන්න කියලා කියනවා. ඒක අර කලින් తত্ত্বයට සාපේක්ෂව හරි රළුයි, හරිම ඕලාරිකයි, හරිම ගොරහැඩි ගතියක් තියෙන. එහෙම නැත්නම් මේ ගොරහැඩි ගතිය ඇති උනේ මම කරපු සංස්කරණයන් හරහා. මම එහෙට මෙහෙට දාස් කළා. ඇහෙන් රූප දැකපු පමණින් මම නතර වෙන්න ගියේ නැහැ. මම ඒකට තව මොනවද එකතු කළා. මගේ රුචි අරුචිකම් මේකට එකතු කරන්න ගියා. මම තව සකස් කිරීම කරා. සංස්කරණයන් කළා. අන්න ඔය සංස්කරණ රාශිය දකින්න කියලා කියනවා. සංකතයි.
එතකොට මෙන්න මේ අලුතෙන් ඇතිවෙච්ච தත්ත්වයේ හරි සංකත ගතියක් තියෙනවා. සංස්කරණය කරන ලද ගතියක් තියෙනවා. එතකොට අපිට පුළුවන් නම් ඒ අපි අතින් දාපු කොටස තේරුම් ගන්න. එතකොට අපිට තේරෙනවා මේක මේ මම අනවශ්‍ය විදිහට මැදිහත් වෙලා කරගත්ත දෙයක්. මේ දැකපු දේ තුල එහෙම ප්‍රශ්නයක් තිබුණ නැහැ. මා විසින් තමයි මේ සංස්කරණයන් රැසම කළා තියෙන්නේ. කියලා එහෙනම් ඒ වෙච්ච අවුල ලියා ගන්න හම්බ වෙනවා. එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සම්පූර්ණ සිද්ධියේ තියෙන හේතුඵල ධහම තේරුම් ගන්න කියලා කියනවා. එහෙන් රූපයක් දැකීම හරහා ඔන්න චක්කු විඥානයක් පහළ වෙනවා. ඒ හරහා ස්පර්ශයක් සිද්ධ වෙනවා. ස්පර්ශය හරහා වේදනාවක් පහළ වෙනවා. ඒ වේදනාව හරහා හැඳිනීමක් සිද්ධ වෙනවා. සංඥාවක් පහළ වෙනවා. හැඳිනීමක් සිද්ධ වෙනවා. හඳුනා ගන්නවා. ඒ මත ඔන්න හිතේ විතර්කයක් පහළ වෙනවා. ඒ විතර්ක මත ඔන්න අපි තව හිතන්න යනවා. තව ඒ ගැන කල්පනා කරන්න යනවා. ඔන්න පැටලෙනවා. ඔන්න හිත කතන්දර කියන්න පටන් ගන්නවා. ඔන්න හිතේ දැන් ලොකු ආවේගයක් පහළ වෙලා. ඉතින් මෙන්න මේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර හිත ඇතුලේ සිද්ධ වෙච්ච ඒ හේතුඵල ධහමේ ක්‍රියාත්මක වීම හඳුනා ගන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේ ක්‍රම තුනකටම බුදුරජාන් වහන්සේ මේ අවුල ලියා ගන්න හැටි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී විස්තර කරලා දෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ ඇහෙන් රූප නොබල සිටීමම නෙමෙයි මේ කියන්නේ. කනෙන් ශබ්ද අහන්න නැතුව සිටීමම නෙමෙයි මේ කියන්නේ. එහෙමනම් ඊට වඩා ගැඹුරක් ප්‍රතිපදාවක් හරහා කෙනෙක් අනුගමනය කරනවා. ඉන්ද්‍රිය සංවරයක් පවත්වන්න යා උත්සාහන්ත වෙනවා. ඒක අනිවාර්යයි. ඒ වගේමයි ඇහෙන් රූප දැක්කහම කනෙන් ශබ්ද ඇහුවාම ওই විදිහට අනිකුත් ඉන්ද්‍රයන් හරහා ඒ අරමුණු හිතට ලැබුණාම හිතේ යම්කිසි කැළඹීමක් උද්දාමයටපත් වීමක් එහෙම නැත්නම් හිතේ වික්ෂිප්ත භාවයක්පත් වුණොත් ඇති වුණොත් කොහොමද යහුසුලුව නැවතත් අර හිතේ තිබුණ ශාන්ත භාවයට යන්නේ කියන කාරණාව ගැන බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ විවිධ ක්‍රමහරහා බුදුරජාණන් වහන්සේ අපිට මේ ආයතන පරිහරණය ගැන ලොකු දහමක් කියලා දෙනවා. මේ අපිට ආයතන ලැබිලා තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන මෙන්න මේ ආයතන අපිට ලැබිලා තියෙනවා. මේ ආයතන අපි කොහොමද නිවැරදිව පරිහරණය කරන්නේ කියන එක ගැන ලොකු අවබෝධයක් අපිට ලැබලා දෙනවා. ලොකු උපදේශයක් අපිට දෙනවා. ඉතින් පින්වත්නි මේ කොටස අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා තව එක කාරණාවක් මතක් කළා. චබ්බිසෝදන සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් එනවා. ඒකෙදී හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ රහත් වෙච්ච උතුමෙක් රහතන් වහන්සේ කෙනෙක් මේ ඉන්ද්‍රයන් පරිහරණය කරද්දී ඒ නිවැරදි ඉන්ද්‍රිය පරිහරණයක් කරහා එහෙම නැත්නම් නිවැරදිව තමන්ගේ හිත පැවැත්වීම හරහා හිතෙන් ආශ්‍රවයන් නැත්නම් අනුසය ධර්මයන් බැහැර කළේ කොහොමද කියන එක කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දිත්තේකෝ අහං ආවසෝ අනුපායෝ අනපායෝ අනිස්සිතෝ අපපටිබද්දෝ විප්පමුත්තෝ විසංයුත්තෝ විමරියාදි කතේන චේතසා විහරාමි. දැන් මේ අපි ඉස්සරහට ගත්තේ ඇහෙන් රූප බලද්දී ඒ රහතන් වහන්සේ රහත් වෙන්න කලින් කොහොමද කටයුතු කළේ කියන කාරණාව ඒ ඉන්ද්‍රිය සංවරය හිතේ හික්මීම සතියක් දියුණු කිරීම ගැන උන්වහන්සේ කරන ප්‍රකාශය. මොකද්ද කියන්නේ? මේ ඇහෙන් රූප බලනකොට, පේනකොට කොහොමද කටයුතු කරේ? අනුපායෝ අනපායෝ. දැන් ඒ දැකපු රූපයට බැඳිලා ඒකට ආසාවක් ඇති කරගෙන ඒ ඔස්සේ ඇදිලා ගියෙත් නැහැ. අනපායෝ. ඒ දැකපු රූපයත් එක්ක ගැටිලා ඒක ගැන ද්වේෂයක් හිතේ ප්‍රතිරෝධයක් පහළ කරගෙන ඒකෙන් විකර්ෂණය වුනේත් නැහැ. අනිශ්චිතෝ. මේ රූපය එක්ක බැඳෙන්න ගියේ නැහැ. එහෙම නැත්නම් රූපයත් එක්ක මිශ්‍ර වෙන්න ගියේ නැහැ. රූපයෙන් ස්වාධීනව හිත පවත්වන්න උත්සාහන්ත වුණා. අපපටිබද්දෝ. රූපයත් එක්ක බැඳෙන්න ගියේ නැහැ. විප්පමුත්තෝ. රූපයෙන් නිදහස් වෙලා තමයි හිත තිබුණේ. විසංයුත්තෝ. රූපය ඇසුරු කරන්නේ නැතුව තමයි හිත තිබුණේ. විමරියාදී ගතේන චේතසා විහරාමි. හිත තිබුණා එක තැනකට හිර වෙන්නේ නැතුව. එක තැනකට ඒකාග්‍ර වෙලා ඒ දැකපු රූපයට හිර වෙලා තියෙන්නේ නැතිව හිත තිබුණා බොහෝම හාත්පස පැතිරුණ ස්වභාවයකින්. කිසි තැනක හිර වෙන ගතියක් එහෙම නැත්නම් කිසිම
වට රේඛාවක හිර වෙච්ච ගතියක් හිතේ තිබුණේ නැහැ. හිතේ තිබුණ හරීම නිදහසක්. මෙන්න මේ බඳු තත්වයකින් තමයි මම ඇහෙන් රූප බලනකොට කටයුතු කළේ. ඒ විදිහටම කියනවා මේ ආකාරයෙන් තමයි මම කනෙන් ශබ්ද අහනකොටත් කටයුතු කළේ. මේ ආකාරයෙන්මයි නාසයෙන් ගඳ සුවඳ බලනකොට, දිවෙන් රස බලනකොට, කයෙන් ස්පර්ශයන් ලබනකොට මම කටයුතු කළේ. පිහිටා කටයුතු කළේ. මනසින් අරමුණු ගන්නකොටත් මෙන්න මේ ආකාරයෙන් තමයි මම කටයුතු කළේ. දැන් පින්වත්නි මේ කතා කරන්නේ සෑහෙන ගැඹුරු කාරණාවක්. ඉතින් මෙතන මේ එකතකින් කියනවා නම් ඒ ආරෂ්ඨාංග මාර්ගයේ වඩපු ආකාරය ගැන තමයි විස්තර කරන්නේ. අර අපි මතක් කරගත්තා සතිපට්ඨානයේ අවස්ථා තුනක්. දැන් මේ පිංගුතුන්ට මේ රූපසරාණෙත් බලා ගන්න පුළුවන්. මුලින් අපි සිහිය පිහිටවන්න ඕනේ. ඊට පස්සේ අන්න ඒ සිහිය පිහිටවපු ධර්මය තුල තියෙන ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඒක ඇතිවීම ස්වභාවයක්, නැතිවීම ස්වභාවයක්, එයා හැසිරෙන ආකාරය තේරුම් ගන්න ඕනේ. අන්න ඒක සතිපට්ඨාන භාවනාව බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක තව දියුණු කරන්න, සතිය තව දියුණු කරන්න, ප්‍රඥාව දියුණු කරගන්න, නොබැඳුණු සිතකින් වාසය කරන්න අන්න යෝගාවචරය යම්සි ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. සතිපට්ඨාන භාවනා ගාමිනීච්ච ප්‍රතිපදා කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඉතින් එතකොට දැන් මේ රහත් වෙච්ච ඒ රහතන් වහන්සේ කියන්නේ තන්නේ ප්‍රතිපදාව Taman අනුගමනය කරපු ආකාරය. එතකොට ඒ අවස්ථාවේදී මුල් මට්ටමේදී උන්වහන්සේ ඒ ප්‍රතිපදාව හරහා හඳුන ගන්නවා ඒ හිතේ නොබැඳුණු ස්වභාවය. රූප තිබුණට රූපයන් එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නැතිව රූපයෙන් අයින් වෙලා රූපයක් එක්ක ඇලෙන්න යන්නෙත් නැතුව ගැටෙන්න යන්නෙත් නැතුව ඒ රූපයට බැස ගන්න යන්නේ නැතුව රූපය තුල හිර වෙන්න යන්නේ නැතුව හිත නිදහසේ පවත්වන්න පුළුවන් ගතියක් අන්න යෝගාවචරය හඳුන ගන්නවා. අන්න ඒ ගතිය තමයි දැන් පුළුවන් තරම් දියුණු කරන්නේ. සද්දයක් ඇහුණත් සද්දේ එක්ක පැටලෙන්න යන්නේ නැතුව අපි තුමු ලස්සන සද්දයක්, මිහිරි සද්දයක්, ගීතයක්, වාදනයක්. ඒකට ඇදීලා යන්නෙත් නැතිව. එහෙම නැත්නම් අපිට බනින දෙයක්, අකමැති දෙයක් නම් ඒකත් එක්ක ගැටෙන්න යන්නෙත් නැතිව. ඒකේ තුල හිර වෙන්න බැස ගන්න යන්නෙත් නැතිව. ඒකෙන් නිදහස් වෙලා, ඒකෙන් අයින් වෙලා, ඒකට නොබැඳී වාසය කරන්න පුළුවන් බවක් එහෙමනම් අපි හිතේ ක්‍රමානුකූලව ඇති කරගන්න සිද්ධ වෙනවා. ඒකෙන් තමයි අත්‍තරම මේ සතිපට්ඨාන භාවනාව හරහා අපිට කියලා දෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අර නැවත මතක් කරන්නේ. මේ සතිපට්ඨානයේ වැඩිම හරහා යෝගාවචරයේගේ අන්තිමට ප්‍රතිපදා බවට පත් වෙන්නේ කුමක්ද? අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. එයා අනිශ්චිතව වාසය කරනවා. ඇහෙන් රූප දැක්කට ඒකත් එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. ඒකත් එක්ක ඇලෙන්න, ගැලෙන්න, බැඳෙන්න, ගැටෙන්න යන්නේ නැහැ. එයා ඒවයින් නිදහස්ව, ඒවයින් ස්වාධීනව එයාගේ හිත පවත්වනවා. නචකින්චි ලෝකේ උපාදී. මේ ලෝකේ තියෙන කිසිවක් උපාදාන කරන්න යන්නේ නැතුව, ග්‍රහණය කරන්න යන්නේ නැතුව, අල්ල බදා ගන්න යන්නේ නැතුව එයා වාසය කරනවා. ඉතින් ඔන්න ඔය ප්‍රතිපදාවම තමයි තව ටිකක් විස්තර සහිතව මේ චබ්බිසෝදන සූත්‍රයේදී ඒ රහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් එයා ඉන්ද්‍රයන් පරිහරණය කිරීම නිසයි එයාගේ හිතේ තිබුණ මේ ආශ්‍රව ධර්මයන් නිදහස් වෙලා ගියේ. ආශ්‍රව ධර්මයන් ඡේය වුණේ මෙන්න මේ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කිරීම නිසයි. උන්වහන්සේ සඳහන් කරනවා ඒවං කෝ මේ ආවුසෝ ඥානතෝ ඒවං පස්සතෝ ඉමේසු චතුසු වෝහාරේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුච්ඡanti. විමුත්තන්ති. දැන් මේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියලා කියන මෙන්න මේ සතර ආකාර ඉන්ද්‍රිය පරිහරණයේදී අන්න අර කලින් විස්තර කරපු අන්දමින් කටයුතු කිරීම නිසා එයාගේ හිතේ තිබිච්ච ආශ්‍රවයන් ඡය වෙලා ගියා. එන්න ඒ නිසා තමයි දැන් මම අරහත්ත්වයටපත් උනේ. ඒ ක්‍රමවේදය හරහා නැත්නම් ඒ බඳු අන්දමකින් කටයුතු කිරීම හරහා තමයි මම රහත් ත්වයටපත් උනේ කියලා ඒ චබ්බිසෝදන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ නිවරදිව දහමක් වඩපු ආකාරය විස්තර කරන හැටි. ඉතින් එතකොට පින්වත්නි අපිට තේරෙනවා මේ කතා කරන්නේ ප්‍රායෝගික ප්‍රතිපදාවක්. මේක නිකන් අපි බණක් අහලා සත් මේ පොතකින් පතකින් බලලා මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. අපි එහෙමනම් ප්‍රායෝගිකව මේ දේ වඩන්න සිද්ධ වෙනවා. ඒකයි අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුහාඳුරු කියන්නේ ඇහෙන් රූපයක් දැකලා හිතේ කැළඹීමක් සිද්ධ වුණා නම් ඇහි පිල්ලම් ගහන සැනකින් ආයෙත් ගන්න අර කලින් හිටිය නිදහස් තැනට. කනෙන් සද්දයක් අහලා හිත කැළඹුණා නම් ඒ කැළඹීම තුල ඉන්නේ නැතුව
හරියට අසුරු සැනක් ගසපු සැනකින් ඉක්මනට අපි මේ පරණ තත්ත්වයට ආවා වගේ එමනම් මේ පරණ තත්ත්වයට එන්න. ඉතින් මේ කතා කරන්නේ තනිකර ප්‍රායෝගික ප්‍රතිපදාවක්. ප්‍රායෝගිකත්වයේ පදනම් වෙච්ච ප්‍රතිපදාවක් තමයි එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙමනම් පින්වත්නි අපිටත් මේ බඳු ප්‍රායෝගික ප්‍රතිපදාවක් මේ ආයතන සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඉතින් ඒ සඳහා අපි තුල යම්කිසි අවබෝධයක්, ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාව වෙනුත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව මම අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පින්ුත් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් निराකරණය කරගන්න මේ අද ධර්මදේශනාව සම්බන්ධයෙන් යම්කිසි තැනක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් තමන්ගේ බණ භාවනාව සම්බන්ධයෙන් යම්කිසි දෙයක් සාකච්ඡාවට ගන්න තියෙනවා නම් ඒකත් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔකේ. මම කරන්නේ ආනාපාන සති භාවනාව. එතකොට ඔබ වහන්සේගේ උපදේශ මේ පරිදි මම අර කම්පන චංචල දිහා විමසිල්ලෙන් බලන්න කියලා කිව්වා. එතකොට මට දැන් එතන පේනවා සීක්‍රීම බුබුලු උඩට ඇවිල්ලා නැති වෙනවා. හරි. තොරණක ලයිට් පත් වෙනවා වගේ. හොඳයි. ඉතින් ඊට පස්සේ මගේ අර එදිනෙදා වැඩ කටයුතු කරන වෙලාවෙදිත් මම ඔබ වහන්සේට කිව්වා ඒ කියන්නේ පිට කෙනෙක් විදිහට තමයි මගේ ඇඟ මට පේන්නේ කියලා. ඒ විදිහට තමයි මම කරගෙන යන්නේ. ඉතින් ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඔව් යන විදිය හොඳයි. ඕක තව ප්‍රගුණ කරන්න. ඒ කියන්නේ ඔය දැන් ඇත්තටම මතක ඇති සමහරවිට මම මීට කලින් කියනවා අර වේදනාව ගැන විස්තර කරද්දී දැන් බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව නැත්තම් වේදනාව විස්තර කරන්නේත් හරියට නිකන් වේදනා බුබ්බුලු උපම මේ හරියට නිකන් බුබුලු හට අරගෙන ඉක්මනට බින්දිලා යනවා වගේ ගතියක් තමයි මේ වේදනාවල බුදුහාඳුරු දෙන උපමාවේ තියෙන්නේ. ඉතින් අපිට ටිකක් ඊට ආසන්නව අත්දැකීමක් ලබන්න අවස්ථාව ලැබෙනවා. මේකේ වැරද්දක් නැහැ. ඒක ඊටාම නිවැරදි. ඉතින් ඒ හට ගන්නා බුබුලක් දැන් නැති වෙලා යනවා. පුපුරලා යනවා. ඉතින් එතකොට මේක සැප වේදනාවටත් උරුමයි, දුක් වේදනාවටත් උරුමයි, උපේක්ෂා වේදනාවටත් උරුමයි. ඉතින් මෙන්න මේ தත්ත්වය හොඳින් තේරුම් ගන්න. මේ தත්ත්වය තේරුම් ගැනීම සඳහා නැවත හිතට අවස්ථාව සලස්සලා දෙන්න. ඒ හරහා තමයි යන්න හිතේ ගැඹුරු ප්‍රඥාවක් වැඩෙන්නේ. කෙරෙන භවනා කෙරෙන ආකාරය හොඳයි දිගට කරන්නයි තියෙන්නේ. හොඳයි. එතකොට මට අනිත් එක තව ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ මේ සෛල වගේ දෙයක්ද හාමුදුරුවනේ මෙහෙම මේ උඩට එන්නේ එහෙම මොකක් හරි දෙයක්ද? නෑ එහෙම කියනකට වඩා ඉතින් වේදනාවේ ස්වභාවය අපිට සාක්ෂාත් වෙන්නේ එහෙම නැත්නම් අපිට තේරෙන්නේ හරි නිකන් බුබුලක් වගේ කියලා තමයි හිතා ගන්න වෙන්නේ. සෛලයක් ඇවිල්ලා හිතනකට වඩා යම්කිසි කියන්නේ වේදනාව ඉතින් ඕකේ ගැඹුරකින් යන්න නම් ඉතින් අපිට විද්‍යාවට නැත්නම් වෛද්‍ය විද්‍යාවට යන්න වෙනවා. අපි ඉතින් මේ පැත්තට යන්න අවශ්‍ය නැහැ. මම මේ ගැන එච්චර දන්නෙත් නැහැ. ඉතින් අර මේවා තියෙනවානේ යම් කිසි සංවේදනා තුඩු තියෙනවානේ. ඒ යම්සේ ඒ ස්පර්ශක තුඩු තමයි උතෙන්දී උත්තේජනය වෙන්නේ. ඉතින් එතන ඒ සිද්ධ වෙන වේදනාව දැන ගැනීම තමයි ඉතින් අපිට අර බුබුලක් ආකාරයෙන් නිරූපණය වෙන්නේ. අපි බඳු ආන්දමකින් තමයි ඒක අත්දකින්නේ. ඉතින් ඒකේ තියෙනවා ඇතිවීමක්, ඒකේ තියෙනවා නැතිවීමක්. ඒකේ තියෙනවා හට ගැනීමක්, ඒකේ තියෙනවා නිරුද්ධ වීමක්. ඉතින් මෙතන ඒතර කොයි වේදනාවක් ඒබඳු ස්වභාවයකින් තමයි නිරූපණය වෙන්නේ. අපි තමයි ඉතින් ඒක අර්ථකථනය කරලා තියෙන්නේ මේක සැපයි මේක දුකයි කියාගෙන. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තාම මෙතන තියෙන්නේ අතෝරක් නැති ඇතිවීම නැතිවීම ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් වහන්සේට බොහොම හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ පැනේ බන්ධ ජීව ධර්මතිලක මහතාට ඉදිරිපත් කරන්න පුළුවන් සම්මාව. දරුවන් සම්මාන ස්වාමීන් වහන්සේ. ඔකේ යන්න. ඔව් ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාව සම්බන්ධ අසුරෙන් ආන්නේ මහතා චුට්ටක් තව හයියෙන් කතා කරන්න පොඩ්ඩක් ඇහෙනව මදි. මේ දැන් අද ධර්මදේශනාවේ දැන් ඉන්ද්‍රිය භාවනාව ඉන්ද්‍රිය සම්බන්ධයෙන් තියෙන දේවල් වලදී දැන්
ඔබ වහන්සේ දේශනා කරපු ආකාරයට වහන්සේ පැහැදිලි කරේ දැන් ඉන්ද්‍රිය එක එක අරමුණු ගන්නකොට ඒකෙන් සතිමත් නම් ඒ බව දැනගන්නවා දැනගෙන ඉවර වෙලා මේ ආපහු ඒකෙන් අයින් වෙන්න කියලානේ. ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව්. ඒ ඔස්සේ ඔව් එතකොට නමුත් මේ தත්වෙට යන්න නම් අපි ඒ කියන්නේ ඒකෙන් අයින් වෙන්න නම් සතියට එහෙම නැත්නම් හිතට ඇසුරු කරන්න වෙන යමක් තියෙන්න ඕනනේ. නෑ එහෙම කියන්න බෑ. නෑ එතෙන්දී ඒ කියන්නේ අනිවාර්යෙන් හිතට වෙනත් යමක් ඇසුරු කිරීමට දිය යුතුයි කියන එක ඇවිල්ලා භාවනාවේ මුල් මට්ටම. ඒක තමයි අපි මූල කමඨහනක් ඇසුරු කරලා කරන්නේ යන්නේ ඒක. හිතට මොකක් හරි අරමුණක් ආවා. හැබැයි ඒක ඔස්සේ යන්නේ නැතුව අපි හිත ගෙනල්ලා දානවා මූල කමඨහනට. හැබැයි විපස්සනාවක් වැඩෙන්න යෝගාවචරයේ ඉගෙන ගන්නවා මූල කමඨහනත් ඇසුරු නොකර හිත ස්වාධීනව පවත්වන්න. ඉතින් එතකොට අන්නේ ස්වාධීනත්වයේ ඒ නිදහස් බව තමයි මෙතෙන්දී අගය කරන්නේ. ඒකට සම්බන්ධව එතකොට අර දැන් අපි කායගත සතිය වඩනකොට කායානුපස්සනාවේ දැනෙන ස්වභාවයන් ධාතු ගුණ ඒව ඔස්සේනේ මුලින් අපි සතිමත් වෙන්නේ. එතකොට මේ සතිමත් වීම අපි සියුම්ම ඒක අපිට අපි අතහැරෙන තරමට ගියයින් පස්සේ සාමාන්‍යයෙන් එතන තමයි අපේ නිවන හැටියට පවත්තන. අනහරි. එතන තමයි අපි අනිත් කටයුතු කරන්නේ. අනහරි. ඔව්. අපි එතන ඇසුරු කර තමයි ඊට පස්සේ කාලය ගත කරන්නේ. ඔව්. එතකොට තමයි මට දැනුණු විදිය මට අවබෝධ වෙච්ච විදිය ඒ තැන තමයි මගේ නිවහන වෙන්නේ මුලදී. එතකොට එහෙම ඉන්නකොට දැන් රූපයක් දැක්කනම් ඒ දකින්නකොට අන්න අර මගේ නිවහනෙන් කන්න. එතකො ගමන් දැනෙනවා අතන ඇලීමක් මෙන්න මේ රූපේ මෙන්න මේ ගුණ නිසා හෝ මොකක් හරි දෙයක් නිසා ඒ මොකක්ද ගුණය කියන එකත් එවලදී තේරෙනවා. හරි. ඒ වගේ ස්වභාවයෙන් එතකොට ආපහු කැලින්ම අතරට ඇදලා දාන්න. ඒක ඔටෝමැටිකලිම වෙනවා. හිතල කරන්න දෙයක් නැති ස්වභාවයක් මගේ අත්දැකීම. හොඳයි. ඒක වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපි ඒක පොඩ දැන් භාවනාව වැඩෙන්න දැන් හිත තුල ප්‍රඥාවක් දියුණු වෙනවා. ඒ ප්‍රඥාව හරහා කරන්නේ ඇලිලා ඉන්නවා වෙනුවට ඇලීමෙන් අයින් වීමක් විරාගී ගතියක් තමයි දියුණු කරන්නේ. මොකද අපේ හිත ඇලෙන්නේ මේක හොඳ නම් මේක සුබ නම් මේක නිට්ටය නම් මේක සැප නම් මේක මගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් තමයි ඒක ඇලිලා ගැලිලා බදාගෙන ග්‍රහණය කරගෙන ඉන්නේ. හැබැයි මේ විපස්සනාව හරහා පෙන්눔 කරලා තියෙන්නේ ඒක අනිත් පැත්ත. මේ යෝගාවචරයට නැත්නම් මේ හිතට නැවත පෙන්눔 කරලා දෙන්නේ මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය. මේකේ තියෙන ෂණභංගුර භාවය. මේකේ තියෙන පෙළෙන ගතිය. මේකේ තියෙන තමාගේ වසංගයේ පවත්වන්න බැරි ගතිය තමයි යාට නැවත පෙන්ලා දෙන්නේ. ඉතින් ඒ බඳු මට්ටමකදී බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ නිවැරදි දර්ශනය යථාභූත ඥාන දර්ශනය යම්ස කෙනෙක්ගේ හිතේ පහළ වුණා නම් නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක විරාගයක් පහළ වෙනවා කියන එක ධර්මතාවක්. ඒකට ඒක අපි මේ පහළ කරන එකක් නෙමෙයි. ඒක ඔටෝමැටිකලි අර මහත්ය කිව්වා වගේ ස්වාභාවිකවම නැත්තම් න්‍යායක් වශයෙන් ධර්මතාවක් වශයෙන් මේ හිතේ වැඩෙනවා. මොකද එයා ඇත්ත ඇත්තටියෙන් දැක්කා. ඉතින් ඒ බඳු ඇත්ත ඇත්තටියෙන් දැක්ක හිතක් තවදුරටත් ඒක අල්ලන් ඉන්න කැමති නැහැ. ග්‍රහණය කරගෙන ඉන්න අල්ලා බදාගෙන ඉන්න කැමැත්තක් නැහැ. එයාට ඊට වඩා ස්වාධීනව ඉන්න පුළුවන් ගතියක්, අනිශ්චිතව ඉන්න පුළුවන් ගතියක්, ලෝකයේ කිසිවක් උපාදාන නොකර ඉන්න පුළුවන් ගතියක් අන්න ඒ හිත හඳුන ගන්නවා. අපි ඒකට තමයි මේ ඇත්තටම ඔය ඉන්ද්‍රිය භාවනාව හරහා අපි ඒකට තමයි පුළුවන් තරම් අවස්ථාව සලස්සලා දෙන්නේ. අර හිතේ තියෙන මේ ආශ්‍රව අනුසය ධර්මයන් නිසා තාමත් ගිහිල්ලා මනාපමනාපකම් පහළ වේවි. හැබැයි අපි සිහියෙන් ඉන්නේ. සිහියෙන් ඉඳලා ආයිත් අපි එයාව පැටලෙල්ලෙන් නිදහස් කරගන්නවා. ඔව් ඒක දැන් මට තියෙන අත්දැකීම නම් එතකොට එහෙම මම ඇවිල්ලා ඒකට ඇලෙන්න ගැටෙන්න ගියොත් කෙලින්ම මාව අර කය තුළින් අලුවටම ධාතු වල ඒ ගුණ මතු කරලා දීලා මගේ සතිය එතනටම යොමු කරලා දානවා. අර කෝස්සේ කිසිම සිතිවිල්ලක් ගන්න දෙන්නේ නැහැ. දැන් ඒ හැබැයි ඒ එක මට්ටමක්. ඒ කියන්නේ දැන් අපි දැන් එතකොට මේ මහත්ය ආයත් යන්නේ මූල කමඨහනක් නැත්තම් ඒ කියන්නේ අරමුණක් ඇසුරු කරන මට්ටම. ඒක ඉතින් මුලදී අත්‍යවශ්‍යයි නැත්තම් ඉතින් මේක කරන්න බෑ. පස්සේ දැන් අර බුදුරජාන් වහන්සේ සතිපට්ඨානයේ දැන් අපි දැන් මහත්ය මෙතෙන්දි මතු කරේ ධාතු මනසිකාරයනේ. දැන් ධාතු මනසිකාරය වඩනකොට ඔන්න ධාතුන්ගේ ස්වභාවය තේරුම් ගනිමින්
කටයුතු කරනවා. ඒවැ ඇතිවීම නැතිවීම ස්වභාවයක් තේරුම් ගනිමින් කටයුතු කරනවා. එතකොට තේරෙනවා මෙතන තියෙන්නේ හුදු ධාතු ස්වභාවයක්. මෙතනදී කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා දෙයක් නැහැ. මේ ධාතුන්ගේත් ඔන්න සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා කියලා ඔන්න ඒවත් තේරුම් ගන්නවා. ඒවත් දකිනවා. හැබැයි ඊට පස්සේ ඊළඟ පියවරේ මොකද්ද කියන්නේ? අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය, පතිස්සති මත්තාය, අනිස්සිතෝච විහෙරති, නචකින්චි ලෝකේ උපාදීයති. ඔන්න ඔය කාරණාව තමයි විශේෂයෙන් මතු කරලා ගන්නෙ. ඒ කියන්නේ දැන් අර ධාතුන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබීම නිසා දැන් මෙයා මේ ධාතුන් ගැන බලන්නේ තව පොඩ්ඩක් හිතේ ප්‍රඥාවක් දියුණු කරගන්න. තව ටිකක් හිතේ සතිය දියුණු කරගන්න. ඊට පස්සේ ඒ සතිය ඒ ප්‍රඥාව තව වැඩෙන්න බුදුහාඳුර කියනවා අනිශ්චිතෝ විහෙරති. දැන් අන්න හිතට පුළුවන්කමක් ලැබෙනවා ඒ ධාතුන්වත් ඇසුරු කරන්නේ නැතිව වාසය කරන්න. ඕනේ නම් ගිහිල්ලා බලන්න පුළුවන්. හැබැයි දැන් හිතට පුළුවන්කමක් ලැබිලා තියෙනවා අනිශ්චිතව ඉන්න. ඒකවත් ඇසුරු කරන්නේ නැහැ. ලෝකේ කිසිවක් වෙනත් ලෝකේ තියෙන කිසිවක් උපාදාන කරන්නේ නැහැ. අන්න ඒ බඳු තත්වයක් හිතට මතු වුණාම හිතේ උද්ගත වුණාම අන්න ඒ තත්වයට තමයි දැන් අනුග්‍රහ කරන්න තියෙන්නේ. ඔව් ඒ ස්වභාවයේ තමයි ඉන්නේ. ඒ ස්වභාවයේ ඉන්නකොට අර මම මොනවා හරි දෙයක් ගැන ඕමනාවෙන් හිතන්න ගියොත් හරි. තමයි අර වගේ මේ රළුවට ස්වභාවයක් මතුවලා ඉන්නේ. නැත්තම් වෙන්නේ අර විදියට ඉන්නවා. නමුත් ඒ ස්වභාවයේදී ඇත්තටම වෙන්නේ ඒ මොකද අසුරු නොකරන තාක් කල් මම නැහැ. හරි. නැත්නම් මම ආවොත් තමයි ඇත්තටම අසුරු කිරීමක් වෙන්නේ. අන්න හරි. එහෙම කියත හැකියි. ඔව්. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොකක් හරි අසුරක් පටන් ගන්නකොට ඔන්න ආයිත් කෙනෙක් හැදෙනවා. නැත්තම් ඒ දෙයක් බවට අපිපත් වෙනවා. එක්ක අපි කෙනෙක් පුජ්‍යලයක් බවට පත් වෙනවා. එහෙම නැත්තම් ඒ අසුරු කරන දෙය බවට අපිපත් වෙනවා. ඉතින් ඔන්න ඔය දෙක අපිට වළක්ව ගන්න පුළුවන් නම් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන්න යන්නෙත් නැහැ. දෙයක් ඇසුරු කරන්න ගිහිලා ඒ දෙය බවට පත් වෙන්නෙත් නැහැ. ඔකට තමයි බුදුහාමුදුරුවෝ අතම්මේතාවය කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය தත්ත්වය අපිට පවත්වන්න පුළුවන් නම් ඒකම තමයි ඔය තවත් පැත්තකින් විස්තර කරලා තියෙන්නේ. හොඳයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ පැනේ චාන්ද්‍රිකා අශෝකට ඉදිරිපත් කරන්න පුළුවන්. අන්මියුට් කරන්න පුළුවන් දැන් චාන්ද්‍රිකා අශෝක ඉදිරිපත් කරන්න ඔබගේ පැනය. ස්වාමීන් වහන්සේ ඔව් කියන්න ඇහෙනවා. තෙරුවන් සරණයි. මේ ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රාස්වාස ගැන තමයි මම සාමාන්‍යයෙන් මෙහි කරන්නේ භාවනා කරනකොට. දැන් මේ මෑතක ඉඳන් ආස්වාස ප්‍රාස්වාස ගැන සිතීමට පෙරම සමහර අවස්ථාවල නිකන් නිද්‍රාගතියකට වැටෙනවා. එහිදී අර කිරා වැටෙනවා වගේ ශරීරය අර බිමට ඔළුව පහත්ම වෙනවා. ඒ වුණාට මට මේ අවට ශබ්ද ටික ඇසෙනවා, සිතුවිලි එනවා යනවා. මේ අවස්ථාව තීන මිද්දේ වගේද නැත්නම් හැබැයි මම මේ වෙලාවේ නිින්ද ගිය වගක් නම් තැරෙන්නේ නැහැ. මේ ඒකට ආස්වාස් ප්‍රසන්න හිතන්නේ නැතුවම මෙහෙම වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ ඉඳගත්ත ගමන්? ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ටිකක් හිත සමාධිමත් වෙනකොට මුලදී ඔය වගේ පොඩ්ඩක් තීන මිද්දය හා මිශ්‍ර වෙච්ච සමාධියක් තමයි හැදෙන්නේ. ඒක ඒ තරම පිරිසුදු සමාධියක් නෙමෙයි. හැබැයි ඉතින් ඕක පහු කරලා ගිහිල්ලා තමයි අපි පොඩ බොහොම තීන මිද්දෙන් අයින් වෙච්ච බොහොම වීරය ගතියක් තියෙන සමාධියක් අපිට සකස් වෙලා එන්නේ. ඉතින් ඒ නිසා ඕක මේ එච්චර ගැටලුවක් කරගන්න එපා. ටික වැඩිපුර සක්මනේ යෙදෙන්න. සක්මනේදී අපිට පුළුවන් සති සම්පජඤ්ඤය දිනු කරලා ගන්න. අරමුණක් දිහා සියුම්ම බලන ගතිය, විවිධ පැති බලන ගතිය, තොරතුරු බලන ගතිය, හොයන ගතිය තව දිනු කරලා ගන්න. එතකොට ඒ හිතේ අවදිමත් ගතිය වැඩි වෙනවා. හිත හොඳට දෙයක් දිහා සියුම්ම බලන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. අන්න ඒ හැකියාව ඔතෙන්දී ප්‍රයෝජනවත්. ඒ හැකියාව ඊළඟට අපි අරගෙන මේ පරයන්ක භාවනාවට අරන් ආවහම එතෙන්දී අන්න අවදිමත් ගතිය වැඩි නිසා, සතිමත් ගතිය වැඩි නිසා ඒ නිද්‍රාශීනී ගතිය, තීන මිද්ද ගතිය අඩු වෙලා යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි.
ඊළඟ පැනය රාධිකා රාජ අබේසේකරට ඉදිරිපත් කරන්න පුළුවන්. Thank you. Swami Hansa, I'm Englishing about ප්‍රශ්නයක් නැද්ද? කමන්නේ. My question is about my sitting meditation. Normally I do about 30 to 45 minutes of walking meditation and then I do my sitting meditation. So last night when I did my sitting meditation, after the walking meditation, in about 30 minutes my mind was fairly calm and the breath was very subtle and very short. And then I looked at the mind and I didn't see any strong raga or loba, any strong defilements. But then my awareness was drawn to I had a pain on the upper back and my awareness was drawn to that pain. And then I observed the pain and I kept my mind objective and tried to observe the arising and passing and kept my awareness on the pain. So at the beginning I was just observing the pain, but very soon I noticed that the pain was getting more and more, and that when I looked at my mind, it wasn't calm as before. There was kind of aversion. I wanted the pain to go away. So I started thinking that this pain is not mine, that it is through Hetuphala Dharma, how it arises is on contact, and I tried to do that so that the pain would go away, but it didn't. And then I felt, I saw myself want the intention to get up. So I slowly got up mindfully and I went to a chair. And then I sat down on a chair and made myself comfortable and decided I'll continue my meditation. And then my pain had gone away at that time, it had reduced. So I thought I would continue it. But then I looked at my mind and a lot of thoughts was coming and I was having doubt whether I did the right thing and whether my mindfulness was not strong enough and whether I should have remained till I went to the point where I was calm and like where you said that misclash is strong place, that I should not have got up and moved because I could see doubt in my mind now. And I'm wondering whether I did the right thing or whether I couldn't get out of that doubt. So after that, I stopped the meditation. So what my question is it that my mindfulness was not strong enough or did I do the wrong thing in getting up and leaving after trying and not being able to cope with the pain? Yeah, good. Now basically here, once your mindfulness is fairly strong, you could actually stay with the pain because then you are getting a good resource for your meditation because then you are purely in the Vedananupassana. And one point here is that you have expected the pain to disappear. So with such expectation, you are watching the pain. So, and pain doesn't disappear. And that actually teach you a lesson that is nothing but the pain is actually dependent on other conditions, causes and conditions which is beyond your control. So that is what we need to understand. I mean, we feel that as we are observing the pain, it should disappear. There is no such agreement. I mean, if there is such agreement, pain should be a kind of something that works under our control. Then there is a self-view there. But on the other hand, there is no self. Therefore, it doesn't behave as we wish. So that is what we need to understand. ඒ කියන්නේ දැන් අපි බලාපොරොත්තු වුණාට මේ වේදනාව යන්න ඕනේ කියලා එහෙම අපි වේදනාවත් එක්ක අපේ නැහැ කිසි ගනුදෙනුවක්. නැත්තම් agreement එකක් නැහැ. විවිසුමක් නැහැ. ඒ නිසා එයා යන්නේ නැහැ ඉතින්. ඒකම තමයි අපිට උගන්වන පාඩම.
අපි බැලුවා කියලා යා යුතුයි කියලා නියමයක් නැහැ. එයාට ඕන නම් එයා යනවා. අපිට ඕන ලාවට නෙමෙයි යන්නේ, එයාට ඕන ලාවට. ඉතින් අපි එතනින් තේරුම් ගන්නවා මේක තමයි මෙන්න මේ අනාත්ම දර්ශනය කියලා කියන්නේ. මෙතන මේ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ. මම බැලුවා කියලා මේ වේදනාව පහ වෙලා යන්නේ නැහැ. වේදනාව පහ වෙලා යන්නේ එයාට උමනා වෙලාවට. ඉතින් අන්න එතන අපි තේරුම් ගන්නවා මෙයා මම කියන දේ අහන්නේ නැහැ. මෙයාව මගේ වසඟේ පවත්වන්න බෑ කියලා අන්න අපි තේරුම් ගන්නවා. අන්න ආයේ තේරුම් ගැනීම ඊටාම් වටිනවා. ඒක තමයි අපි මේ ඉගෙන ගන්න පාඩම. එතන පොඩ්ඩක් ඉතින් ඉවසීමෙන් යන්න ඕනේ. මම පොඩ්ඩක් ඉවසගෙන ඉඳලා බලන්න ඕනේ මෙයා යාවිද. ඉතින් මගේ හැබැයි එහෙම බලාපොරොත්තුවක් තබා ගැනීම සුදුසු නෑ හැබැයි. මොකද එතන බලාපොරොත්තුවක් තබා ගැනීම තුල තාම තියෙන්නේ මම හිතාගෙන ඉන්නවා මේ වේදනාව මං කියන දේ අහවි කියලා. මගේ වසඟේ මේක තියෙන්නේ කියලා මගේ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් එහෙම එකක් නැහැ. ඒක තමයි ආවගන්ලා දෙන පාඩම. ඒ නිසා කමක් නැහැ වෙච්ච දේ වුණා. නැවතත් ওই දේව කරන්න. ආයෙත් යන විදිහටම යන්න දෙන්න. හිත ආනාපාන සතිය පවත්වනවා. ඊට පස්සේ යම් වේදනාව එනවා. ඒකත් නිරීක්ෂණය කරන්න බලනවා. ඉතින් ඒ හරහා අන්න වේදනාව අපිට ලොකු පාඩමක් උගන්වනවා. හොඳයි. ඒ ස්වාමීන් වහන්සේ දැන් මම එහෙම වේදනාව සාමාන්‍යයෙන් පොඩි වේදනාවක් ආවම මම දැකලා තියෙනවා වේදනාව එනවා යනවා. හරි. ඉතින් ස්වාමීන් වහන්සේ ඇත්තම යයි කියලා බලාපොරොත්තු වුණා. මොකද ඉස්සෙල්ලා මේක වැඩිුනේ නේ. ඒක තමයි මම මෙහෙම මාරුනේ. හැබැයි මම මේකෙත් මට හිතුවේ මගේ සතිමත් භාවය මදි. නෑ ඒකම නෙමෙයි. නෑ එහෙමම කියන්න බෑ. ඔව් නෑ එහෙමම කියන්න බෑ. සතිය තීව්‍ර වුණ පමණින් වේදනාව යා යුතුයි කියලා නියමයක් නෑ. සතිය තීව්‍ර වුණාම වේදනාවේ යථා ස්වභාවය පේන්න ගන්න එක නම් වැඩි වෙනවා. ඒ කියන්නේ සතිය දැන් සම්පජඤ්ඤය එකතු වෙලා දැන් වේදනාව තනි වේදනාවක් නෙමෙයි වේදනා සමූහයක් තියෙනවා. group of feelings. ඉතින් අන්න එතකොට අන්න අපිට පුළුවන් වේදනාවේ තව ටිකක් සියුම් මේ දිහා දැක ගන්න. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊළඟ පැනය කාලිංග මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් ඔව් කියන්න. ස්වාමීන් අපේ දැන් ආයතන වලට ස්වාමීන් අද කරපු දේශනාව ආයතන වලට රූප ගෝචර වුණාම ඒ අවස්ථාවේ ස්වාමීන් අපි අවධානයෙන් ඉන්නවා සතියෙන් ඉන්නවා පැටලෙන්නේ නැහැ. ඔය කියපු ටික ඔක්කොම ස්වාමීන් බැස ගන්නෙත් නැහැ. නමුත් සාමාන්‍යයෙන් රූපයේ දකින්න දැනෙන නැත්නම් දැනගන්න හැම අවස්ථාවකම දැන් අපිට එතනදී මූලිකව පංච උපාදානස්කන්ධය හැදිලා එතකොට ස්වාමීන් සත්පුද්ගල භාවයක් හැදිලා උපාදාන තණ්හාව ඔය කතන්දර ටික ඔක්කොම හැදිලා ස්වාමීන් අපි සක්කාය දිට්ඨියත් ඇති කරගෙන එතකොට ඒ අවස්ථාවේ පස්සේ ස්වාමීන් එච්චර දුර යන්න බෑ. මම ආපහු ඒ හැදිච්ච පංච උපාදානස්කන්ධය ගැන මම නාම රූප වශයෙන් හරි උදේවැය වශයෙන් හරි කොහොමද බලලා එක නැති කරගත්තා. එතකොට ස්වාමීන් මූලික මට ඇතිවෙච්ච නිත්‍ය සංඥාව ඇති බවට ඇගත්ත සංඥාව භවය හැදිලානේ ස්වාමීන් එතකොට එතන මට හිතෙනවා ස්වාමීන් මම වැරදි වෙන්න පුළුවන් මට අවිද්‍යාව එතන තියෙනවා කියලා. ඔව්. එතනින් මම කොහොමද ස්වාමීන් මේ ගැලවෙන්නේ? නෑ ඒක තමයි. ඔච්චර දුර යනවා කියන්නේ තාම සතිය දියුණු නැහැ කියන එක. මේ කියන්නේ තාමත් පංච උපාදානස්කන්ධයක් හැදෙන මට්ටමකට සත්පුජ්‍යල භාවයක් හැදෙන මට්ටමකට මමෙක් හැදෙන මට්ටමක් දක්වා අපි ගිහිල්ලා කියන්නේ උගත් දුර ගිහිල්ලා. තාම සතිය අපිට අර ලත්තනම ලොප් කරගන්න බැරි වෙලා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියන එකේ අපිට තාම පිළිටන්න බැරි වෙලා. නමුත් අපි ඒ පුහුණුව කරන්න තමයි මේ මට්ටම දක්වා අපිට ළඟා වෙන්න පුළුවන්. අපි තාමත් කෙනෙක් හදනවා, තාමත් පුජ්‍යලයක් හදනවා, තාමත් පැටලෙනවා. හැබැයි දැන් පැටලෙන බව දන්නවා. ආයිත් කෙනෙක් පුජ්‍යලයක් හදපු බවක් දන්නවා. හැබැයි අපි ඒක අනුමත කරන්නේ නැහැ. ඒක ඔස්සේ දිගට යන්නේ නැහැ. ප්‍රපංච කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට දැන් ඔන්න පොඩ්ඩක් බ්‍රේක් එකක් ගහගන්න. පොඩ්ඩක් ආයේ නවත්ත ගන්නවා. නවත්තගෙන ඒක ආයේ ලිහනවා. මේකේ අපි කරපු පැටලිලි ගතිය, මේකේ අපි කරපු සංස්කරණය ඔන්න තේරුම් ගන්නවා. අර සංකතයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මේ මෙතෙක් මේ කරගත්ත ටික අපි මේ අතින් කරගත්ත දෙයක්. අපි විහිං කරගත්ත දෙයක් මේ තියෙන්නේ. කියලා අන්න අපි ලිහන්න ගන්නවා. ආපස්සට යනවා. එතකොට ඔහොම නැවත කරන්න ඒ අපි කරන පැටලැවිල්ල අඩු වෙන්න ගන්නවා. මෙච්චර වෙලා නම් අපි සෑහෙන්න පැටලැවුවා. අපිම මේකට දායක වුණා. අපිම
අපි කියන්නේ ඇදගෙන නානවා කියන ඔන්න අපිම ඇදගෙන නෑවා. හැබැයි දැන් ඔන්න පොඩ්ඩක් ඒක නතර කරනවා. පොඩ්ඩක් අඩුවෙන් කරනවා. එහෙම කළා පුළුවන්කමක් ලැබෙවි දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති. දැක්කා පමණයි. හිත නැහැ ඒකත් එක්ක මොකක්වත් කරන්න ගියේ. දැකපු දේ මතින් එයා කතාවක් ගොතන්න ගියේ නෑ. දැකපු දේ මතින් එයා කෙනෙක් හදන්න ගියේ නෑ. දැකපු දේ තුලට ඇදිලා ගියෙත් නෑ. දැකපු දේ තුල ගැටෙන්න ගියෙත් නෑ. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් මේක මේ දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි මම කිව්වේ මේක තනිකර ප්‍රායෝගික ප්‍රතිපදාවක්. මේක කරන්න තමයි නැවත අපි මේ තුල ප්‍රායෝගිකව දහමක් වඩන්න තමයි අපි තුල ඒ ශක්තියින් නැතයි හැකියාවන් මේ උද්දීපනය වෙලා එන්නේ. දවසෙන් දෙකෙන් මේක වෙන එකක් නැහැ. අනිවාර්යෙන් ඉතින් මේ තුල අපිට වඩන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තාමත් නැහැ කියන එකද එතන තියෙන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් එහෙම කියන්නත් පුළුවන්. ඒ කියන්නේ තාම අපිට යහුසුලුව මේ අපේ හිත අවදි වෙන්නේ නැහැ තාම. ඒ කියන්නේ දැන් අපි ඇහෙන් රූපයක් දැකලා ඒ දැක්ක මතින් නතර කරගන්න බෑ. තාමත් කඩාගෙන යනවා. තාමත් ඔන්න කෙනෙක් හැදෙනවා. තාමත් හිත කියලා පැටලෙනවා. ඒක තව සංස්කරණය කරනවා. එහෙම සංස්කරණය කළ යම්කිසි උච්ච මට්ටමකදී තමයි අපිට ඔන්න අවදි වෙන්නේ. අපේ හිතේ සතිය පිහිටන්නේ. ඔන්න එතකොට තමයි අපි නිකන් බලන්නේ මේ මොකක්ද වෙලා තියෙන්නේ කොහෙද පැටලිලා තියෙන්නේ ආයෙත් මමෙක් හැදුවා නේද කියලා ඔන්න ආයෙත් අපිට සිහිය එළඹ සිටින්නේ අන්නේ මට්ටමේදී. හැබැයි අපි ඕක නැවත කරන්න එච්චර දුර යන්නේ නැතිව මේක තේරෙන්න ගන්නවා. ඒකයි මතක් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ සතිපට්ඨාන ගාමිනී ප්‍රතිපදාවටම අපි වැටෙන්න ඕනේ. අන්න හරි. එහෙම වැටෙන්න ඒක තව කරන්න තමයි දැන් හිතේ සංවේදී බව වැඩි වෙන්නේ. ඉක්මනටම හිත අවදිමත් වෙන්නේ, සතිමත් වෙන්නේ. ඒ සතිමත් වීම හරහා තමයි අන්න අපිට අර නියපොත්තෙන් කඩන ගානට මේක අල්ලගන්න පුළුවන් වෙන්නේ. තාම තියෙන්නේ අර පොරවෙන් කපන ගාන. පස්සේ නියපොත්තෙන් කඩන ගානට ඕකපත් වෙනවා. එතකොට අර බුදුහාඳුරෝ කියනවා වගේ ඇහිපිල්ලම් ගහන සැනකින් ආයිත් අර හිතේපු තැනට ගන්න පුළුවන්. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං. හොඳයි. අවසරයි. ඊළඟ පැනේ චින්තා හැටි ආරච්චි මහත්මියට ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි. භාවනාවේදී ඔය අනිශ්චිතෝත්සව හැරෙති කියන තැන නිකන් හත් මාස වශයෙන් වගේ දැක්කලා තියෙනවා. ඒක නිකන් දෙන්න හම්බ වුණා මට තේරෙනවා ඒක හරියට නිදහස් තැනක් කියන එක. හැබැයි ඒක නිකන් පොඩි වෙලාවකට වගේ සක්මනේදී දෙතුන් පාරක් වගේ තේරුණා. ඊට පස්සේ ඉඳලා දිගටම වගේ නිකන් අර සිතුවිලි ගොජේම වගේ තමයි දිගටම ඉන්නේ. හරි. දැන් ආයි අර නිදහස් තැනට සක්මනේදී ඒවත් ඇත්තටම පරයන්කේ දැන් අර ගොඩක් සිතුවිලි එන එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අතරේ දැන් මට තේරුම් ගන්න පුළුවන් වුණා ඔය දැන් මේ පරයන්කේදී මම ස්වාමීන් වහන්සේ මගේ කැරකෙන පැද්දෙන නිකන් වැක්කරෙනා වගේ එක තියෙනවා. ටිකක් ගොඩක් අඩු වෙලා තියෙනවා. දැන් මට තේරුණා මේ මම සිතුවිල්ලක් නිකන් ප්‍රපංච කරනකොට තමයි දැන් මේ එහෙම කැරකෙන එක වෙන්නේ කියලා. ඒක හඳුනාගත්තොත් හරි එහෙම නැත්නම් අර ලොකු ස්වාමීන් වහන්සේ කියනවා වගේ අර ඉරියව් ඉඳගෙන ඉන්නවා කියන එක ටිකක් හොඳට කන්සන්ට්‍රේට් කරලා ඒක දිහා බැලුවොත් හරි ඒ කරගෙන එක නතර වෙනවා කියලා තේරුම් ගත්තා. දැනට එහෙම වෙනවා. දැන් මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් එතකොට ඒ දැන් සිතුවිලි වලට ඉඳ දීලා බලන් ඉන්නකොටනේ දැන් සිතුවිලි ප්‍රපංචත් වෙනවා. දැන් සිතුවිලි බලන් ඉන්නත් කියලා කියන ස්ටේජ් එකක් තියෙනවනේ. එතකොට ඉස්සර නම් සිතුවිල්ල කියලා දැකලා අයින් කරනවා. දැන් සිතුවිලි යන එක බලන් ඉන්න එකනේ. එතකොට දැන් මෙහෙම දැන් මම හඳුනාගත්තාම මේ සිතුවිලි වල ඉන්නකොට මෙහෙම කරගෙන එක වෙනවා. එතකොට මම ඒක හඳුනාගත්තාම ඒක නතර වෙනවා. එතකොට ඉඳගත්ත අර ඉරියව්ව දිහා බැලුවාම ඒක නතර වෙනවා කියන එක හඳුනාගත්තාම මම මොකක්ද වෙනසක් කරන්න ඕනේද? සිතුවිලි වලට ආයිද දෙන්නේ නැතුව ඉන්න ඕනේද කියන එක මට හිතුණා. දැන් මම හඳුනා ගැනීමක් වෙච්ච නිසා මට සාමාන්‍යයෙන් නම් ඔක හඳුනා ගැනීමක් වුණා කියන්නේ අපි ආයොන්න සතිය පීඨෙව්වා ප්‍රඥාවක් පහල කරගත්තා.
ඒ නිසා දැන් අපි ඒ සිතුවිලි වලට ආවඩන ගතිය, සිතුවිලි වලට අනුග්‍රහ කරන ගතිය, සිතුවිලි වලට තව ආහාර සපයන ගතිය ඕන නැවැත්තුවා. ඉතින් එතකොට සිතුවිලි වලට තනියෙන් දුවන්න බෑ ලොකු දුරක්. එයා දුර්වල වෙන්න ගන්නවා. එයා ෂය වෙලා ඔන්න වැටෙන්න ගන්නවා. ඉතින් ඒ හැකියාව තමයි පොඩ අපි වර්ධනය කරලා ගන්නෙ. ඉතින් අපි ගාව සතිය තාම දුර්වල නිසා සිතුවිල්ලේ යම්සි වර්ධනය වෙච්ච මට්ටමකදී අපිට හම්බ වෙන්නේ. ඊට පස්සේ තමයි ඔන්න අපි බ්‍රේක් ගහගන්නේ. ඊට පස්සේ තමයි අපි තිරින්ග තද කරන්නේ. ඊට පස්සේ තමයි ඔන්න අපි එයාව පෝෂණය කරන එක නවත්තන්නේ. ඊට පස්සේ ඉතින් එයා තාමත් ඉතින් අර යම්සි දුරකට ආපු නිසා එයා ඒ මට්ටමේ ඉඳන් තමයි ෂය වෙන්න ගන්නෙ. හිතන්නේ යම්කිසි මට්ටමකදී යම්කිසි අවස්ථාවකදී අපේ සතිය හොඳටම තීව්‍ර වෙලා තියෙනවා. හොඳට ශක්තිමත්. ඒ බඳු ශක්තිමත් සතියක් තියෙනකොට එතකොට අන්න ඒ සිතුවිලි වල මුල් පුරුක් වලදීම අර මං කියුවේ නියපොත්තෙන් කපන්න පුළුවන් තත්ත්වෙදී හම්බ වෙනවා අපිට. තේරෙන්න පටන් ගන්නවා. අපි නිකන් ඒක දිහා බැලුවහමත් එතකොට ඒගොල්ලෝ යනවා. ආයි දඟලන්න දෙයක් නැහැ. එච්චරට අන්න හිත සතිමත්. හිත හඳුනගෙන තියෙනවා ඒ අනිශ්චිතව වාසය කිරීම. හිතේ ඒ නිදහස් බව හිත අගය කරලා තියෙනවා. ඉතින් එතකොට අර පහළ වෙච්ච සිතුවිල්ල කියන එක නිකන් හරි ආධුනික බවක්, එතන තියෙන රළු බවක්, එතන තියෙන්නේ අපි සංස්කරණය කරපු බවක් කියන එක හිතට තේරෙනවා. ඉක්මනටම තේරෙනවා. ඊට පස්සේ ඉතින් ඒ තිරින්ගේ තද කරපු ගමන් ඉතින් එයා බහැලා යනවා යන්නේ. එහෙනම් මම නම් කියන්නේ ඕකේ එච්චරම ගැටලුවක් ඇති කරගන්න එපා. දිගට කරගෙන යන්න. කියන්නේ ඕකට කාලයක් යනවා. කලබල වෙන්නත් එපා. දිගට කරගෙන යනකොට ඔය හැකියාව පොඩ හැදිලා එවි. එහෙනම් එතකොට ස්වාමීන් දැනට තාම සිතුවිලි වලට ඉඩ දෙනවද එහෙම නැත්නම්? ඉඩ දෙන්න කමක් නැහැ. නෑ ඒ කියන්නේ ඉඩ දෙන්න කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ අපි ඒගොල්ලන්ට ආරාධනා කරනවා කියලා. එනවනම් ආපු දෙන්න. මං හැබැයි බයත් නැහැ. මං සූදානමින් ඉන්නවා. ඒ සූදානමින් ඉන්න නිසාම මට සිතුවිල්ලක් එනකොටම හඳුන ගන්න පුළුවන්. දැන් අපි නීවරණ ගැන කතා කරනකොට කතා කළේ. දැන් මේ අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. කලින් කාමච්ඡන්දයක් තිබුණේ නැහැ. ඔන්න දැන් කාමච්ඡන්දයක් හට ගන්නවා. ඒ හට ගන්න හැටිත් දැන් මේ යෝගාවචරය දකිනවා. දැන් ඔය කතා කරන්නේ මුල්ම පුරුක් ගැනනේ. දැන් මුල්ම සිතුවිල්ල ගැනනේ කතා කරන්නේ. නැතුව මේ කාමච්ඡන්දේ උත්සන්න වෙච්ච අවස්ථාවේදී දැන ගැනීමක් නෙමෙයිනේ. කාමච්ඡන්දේ පටන් ගන්නකොටම අන්න යෝගාවචරය දැනගන්නවා. ඉතින් ඔන්න ඔය தත්ත්වෙට පොඩ එන්නයි තියෙන්නේ. ඉතින් එහෙම ආවට පස්සේ දැන් අපි තේරුම් ගත්තා. ඔන්න දැන් පහළුනේ කාමච්ඡන්දය. දැන් ඔන්න කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් පහළ වුණා කියලා තේරුම් ගත්තා. දැන් ඉතින් ඒකට බය වෙන්න යන්නෙත් නෑ, පන්නලා දාන්න යන්නෙත් නෑ. හොඳ අවධානයෙන් ඉන්නවා. මොකද ඒගොල්ලන්ට බෑ අපේ ශක්තියෙන් තොරව රැඳෙන්න. ශක්තියෙන් තොරව දිගට යන්න ඒගොල්ලන්ට බෑ. නමුත් අපි මේ ශක්තිය සපයන මූලික අපි හිතමු මොකක් හරි ක්‍රමවේදය කපා හැරලා තියෙන්නේ. එතකොට දැන් එයා හරි අසරණයි. එයාට දැන් කොහෙන්වත් ශක්තිය උරා ගන්න තැනක් නැහැ. ඉතින් එයාම ස්වාභාවික මරණයකටපත් වෙනවා. ඒ වගේම ස්වාමීන් මම තව නොටිස් කරා දැන් මේ විපරිත වගේ තේරුනේ එතනම නිකන් රාග සිතුවිලි වගේ එන බව තේරුණා. ඒක ප්‍රපංච වෙනවා තේරුණා. ඊට පස්සේ මට ලොකු කල්පකිරීමක් ඇති වුණා. තාම කියන්නේ මෙහෙම වෙනව නේද මේ සිත තාම ඒවට යනවා නේද කියන එක අර මොකටද මෙහෙම හිතක් කියන එක මොකටද මෙහෙම කායක් කියන එක අර නිකන් සසරගෙනම කලකිරෙන්නේ නිකන් හරි කලකිරීමක් ඇති වුණා මේක තාම එහෙම වෙනව නේද කියන එකට. හරි. ඒක වැරද්දක් නෑ. ඒ කිසි වැරද්දක් නැහැ. ඉතින් ඒකම තමයි ඉතින් අපි කියන්නේ කරන්නේ අපිම අපේ තියෙන වැරදි හඳුන ගන්න. නැත්නම් ඉතින් අපිට වෙන කවුරුත් පෙන්ලා දෙන්නේ නැහැනේ. සමහරවිට වෙන කවුරුත් පෙන්ලා දුන්නත් අපි පිළිගන්නෙත් නැහැ. ඉතින් ඒ වෙනුවට අපේම බොහොම නිහතමානී වෙලා අවංකව සතිය පිහිටවලා මේ හිතේ පහළ වෙන කෙලෙස් අපිම හඳුන ගන්නවා. අපිම දැන් ඒකට අහු නොවි ඉන්න උත්සාහන්ත වෙනවා. හඳුන ගන්නවා අයියෝ තාමත් මෙයා මේ වගේනේ කියලා හඳුන ගන්නවා. හඳුනගෙන ඉතින් හැබැයි ඒකට තවදුරටත් උල්පන්දම් නොදී ඉන්න දැන් උත්සාහන්ත වෙනවා. අහු නොවි ඉන්න උත්සාහන්ත වෙනවා. ඒ අපි ගාව තියෙන ඒ පරණ කෙලෙස් පුරුදු තවදුරටත් ශක්තිමත් නොකර ඉන්න උත්සාහන්ත වෙනවා. ඔය හරහා තමයි ඉතින් අපිට පුළුවන් වෙන්නේ අපිව ගොඩ ගන්න. එතකොට
ස්වාමීන් තාම දිගටම ඔය විදිහටම මේ ලොකු වෙනසක් කරන්න නැතුව තුන්වෙනි එක හැටියට බලන් ඉන්න එක සිසිලු එනවා නම් ඒකට ඉඩ දීලා කරන එකම තමයි. ඔව් ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ ඒ කියන්නේ ඕකට ටිකක් වෙලාව යනවා කාලයක් ගත වෙනවා. මොකද අපි බලෙන් ඕක පන්නන්න ගියොත් ඒ හරහා ආතතියක් ගොඩනගෙනවා. දැන් මේ ආතතියක් ගොඩනගාගෙන ඕක අයින් කරන්න උවමනාවක් නැහැ. දැන් අපි ගාව ශක්තියක් තියෙනවා. දැන් අපි ගාව යම්කිසි දියුණු වෙච්ච සතිමත් බවක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ඉතින් ඒ බඳු අපි ශක්තිමත් මොහොතේදී ওই ටිකට එන්න දෙන්න ඕනේ. එන්න දීලා අපි ඒ ගැන අවබෝධයෙන් ඉඳලා ඒගොල්ලන්ටම යන්න දෙනවා. ආයෙත් ඔන්න අපි නිදහස් වෙනවා. ආයෙත් ඔන්න තව එක්කෙනෙක් එනවා. එයා ගැනත් බලාගෙන ඉන්නවා. අපි ඒකට අහු වෙන්න යන්නේ නැහැ. හැබැයි අවදියෙන් ඉන්නේ. සතියෙන් ඉන්නේ. ඊට පස්සේ එයාත් යනවා. ඉතින් ඔය දේ ඉතින් 100,000 වහරේ කරන්න වෙනවා. ඒ වගේම සෝමනාස දැන් හුඟක් වෙලාවට වෙන දෙයක් තමයි දැන් අදත් ඇත්තටම වුණා දේශනාවක් අහගෙන ඉන්නකොට හුඟක් වෙලාවට අර ඒක වෙන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නැහැ. හොඳටම දේශනාවට අහුම්කම් දීගෙන කන්සන්ට්‍රේෂන් හොඳටම වැඩියෙන් තියෙන වෙලාවට තමයි අර නිින්ද යන එක වෙනවා. ඒ දැනගන්න ඉතින් හැරුණාට පස්සේ තමයි. මේ හොඳ වෙලාවට රෙකෝඩින්ග්ස් කියන නිසා අහගන්න පුළුවන්. ඒ වුණාට ඇත්තටම ඉතින් එහෙම නොවුන නම් ගොඩක් දුක හිතෙනවා මේක ඕනම ටික අහගන්න බැරි වුණා කියලා. හරි. ඉතින් අර ඒක වළක්වගන්න බැහැ කියන කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙලාවටම තමයි මේක වෙන්නේ. අන්න හරි. ඒ ඇත්තටම දැන් ඔතෙන්දී ඔය කන්සන්ට්‍රේෂන් එක සමාධිය කියන එක අපි හරිම සියුම්ම සමබර කරන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන් වැඩි වුණ ගමන් සමාධිය වැඩි වුණ ගමන් තීන මිද්දට බරයි. ඒක ඇත්තටම අපිට එන පාර ඔය බොජ්ජංග ගැන කතා කරද්දී කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ යම්කිසි හැකියාවන් තියෙනවා නැත්නම් බොජ්ජංග ධර්මයන් තියෙනවා ටිකක් හිතේ විසිරීම පැත්තට බර. එක ගෲප් එකක් තියෙනවා. එක කට්ටියක් ඉන්නවා. තවත් කට්ටියක් ඉන්නවා හිතේ තීන මිද්දේ පැත්තට බර. ඒකට සමාධිය කියන එක තීන මිද්දේ පැත්තට තමයි බර. ඒකට හිත ඕනවට වඩා සමාධිය වුණාම අපේ සතිය දුර්වල වෙනවා. අපි තුල තියෙන ඕනේ මේ ධම්මවිචේ පැත්ත විචාරශීලී ගතිය නුවණ දුර්වල වෙනවා. ඒ වෙනුවට හිත සැඟ වෙනවා. හිත ගිහිලා තීන මිද්දට බර වෙනවා. ඒ නිසා සමාධිය පවත්වන්න ඕනේ හරීම සියුම් සමබරතාවයක. ගැඹුරු සමාධියක් අවශ්‍යම නැහැ. ඒ වෙනුවට හිත පවත්වන්න ඕනේ. දැන් මම මේ කියන්නේ එක එක මට්ටම් වලදී ඒ නිසා එක හැමෝම මේක එකට ගන්න එපා. ගැඹුරු සමාධියක් මේ මට්ටමේදී අවශ්‍ය නැහැ. විපස්සනාවේ සතියේ යම් කියන්නේ සතිපට්ඨානයේ සෑහෙන දියුණුවක් ආවට පස්සේ සමාධිය පවත්වන්න ඕනේ හිතේ අවශ්‍ය පමණට විතරයි. අනවශ්‍ය විදිහේ සමාධියක් දැන් ඕමන නැහැ. දැන් අරමුණකට බැස ගන්න ගියොත් ඔන්න දැන් මෙතනදී තේරුමක් නැහැ. ඒ වෙනුවට දැන් අනිශ්චිතව වාසය කරනවා කියන මට්ටමේදී හිත මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ කියන එකනේ. හිත කිසිවක් උපාදාන කරන්නේ නැහැ කියන එකනේ. දැන් සමාධියක් කියලා සාමාන්‍යයෙන් අපිට කියන්න වෙන්නේ හිත යම්කිසි දෙයක් තුළට බැසගෙන ඒක තුළම ඒකාග්‍ර වෙලා. ඉතින් ඒක එතකොට මෙතෙන්ට පටහැනි. දැන් බණ අහද්දි මොකද වෙන්නේ? ඔව් ඒක තමයි. දැන් බණ අහද්දි මොකද වෙන්නේ? දැන් අපි නොදැනුවත්වම ටික ඒ කියන එකට බැහැ ගන්නවා. ඒක තුළම කන්සන්ට්‍රේට් වෙනවා. ඒක තුළම නිමග්න වීමක් වෙනවා. ඉතින් අන්න දන්නේම නැතුව අපේ සීමාව පයින්නවා. සතිය දුර්වල වෙනවා. සමාධිය උත්සන්න වෙනවා. දන්නේම නැතුව තීන මිද්දට වැටෙනවා. ඉතින් අපි ඒ සමබරතාවය පවත්වන්න ඕනේ. සමහර වෙලාවට මම ෆෝන් එක ළඟ තියාගෙන නිකන් ඒක කරකෝ නිකන් ඩිස්ට්‍රැක්ෂන් එකක් තියාගෙන ඉන්නවා අර එහෙම නොවෙන්න. එතකොට හිතනවා දැන් ඒකත් කරදී වගේනේ කියලා හිතෙනවා. නෑ ඒක දෙයක් නැහැ. ඒ කියන්නේ ඕක සක්මණෙන් එහෙම පොඩ්ඩක් හදන්න. සක්මණේදී එහෙම නිකන් බොහොම සරලව ඉන්න ගතිය හිතට හුරු කරලා දෙන්න. ඉතින් ඒක එක පාට ඉතින් මේවා හදන්න බෑ. ඉතින් මේ කියන මටත් ඔය ඔක්කොම ප්‍රශ්න තියෙනවා. ඉතින් මාත් මේ පොඩ ඉතින් අපි එහෙන් මෙහෙන් දාලා තමයි යන්න වෙන්නේ. ඉතින් වැටෙනවා ආයි ගොඩ ගන්නවා. ආයිත් ගිහිල්ලා කොහේ හරි පැටලෙනවා ආයිත් ඔන්න පටලැවිලි නිදහස් කර ගන්නවා. ඉතින් ඒ වගේ ඉතින් පොඩ හදා වැටි නැගිට යන්න තමයි තියෙන්නේ. එහෙමයි සාමාන්‍යයෙන් බොහොමත්ම පැහැදිලි. හොඳයි. ඊළඟ පැනය ගිම්හානි රූපසිංහ මහත්මයාට ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ
වහන්ස මේ මට කමටහනක් ලැබිලා තියෙනවා මම ඒක කියවන්න අවසරයි. කියන්නේ ඔයාගේ කමටහන නෙවෙයිද? පරයන්ක නාව. මම කමටහන සවනස. හරි. කියන්නේ පරයන්ක භාවන මම හිතනවා වහන්සට ඇහෙනවා කියලා මම. ඇහෙනවා කියන්න. පරයන්ක භාවනාව මාගේ මූලික කම්මඨාන ආනාපාන සතියයි. පරයන්කයට වාඩි වීමට කලින්ම ධාතු ලක්ෂණ පහළ වෙයි. ඒවත් එක්කම පත්තල් වී මම දැන් මෙතනයි සිතමින් හුස්ම ඇතුල් වෙන අයුරු පිටවන අයුරු දකිමි. හුස්ම වාර දෙක තුනක් බලද්දීම මාගේ හිසේ දකුණු පැත්තේ කනට උඩින් කුඩා සතුන් විශාල ප්‍රමාණයක් දඟලන්නාසේ දැනේ. හිස පිටුපස අඩකවයක ආකාරයට තදවීමක්ද පැත්තකට බර වී ඇදී යාමක්ද සිදුවේ. බෙල්ල දෙපැත්තේ බලනහරවලට ඒ තදවීම තදින් දැනේ. ලොකු බරක් ඔසවාගෙන සිටින්නාසේ දැනේ. වම් ඇසේ කොනෙන් කඳුළු ගලනක් මෙන් දැනේ. ස්වාමීන් වහන්සේ ඒ අතර වාරයේ ආනාපානයට අමතක වී ඇති බවද දැනී නැවත ආනාපානයට යමි. ආනාපානය මැදගෙන ධාතු ලක්ෂණ දඟලයි. මා අතරමං වී සිටිනා බවක්ද දැනේ. සක්මන් භාවනාව අපි පොඩ්ඩක් ඉන්න අපි මේකට පොඩ්ඩක් උත්තරයක් දීලා එමු. මෙතෙන්දී දැන් ඇත්තටම ඔය හිසේ යම්කිසි ධාතු ලක්ෂණ පහළ වෙනකොට ඒක බලන්නේ අනේක ටිකක් ඇත්තටම පීඩාකාරී. ඒක ටිකක් පැටලෙලි සහගතයි. ඒ කියන්නේ ඒ නිසා සාමාන්‍යයෙන් ධාතු මනසිකාරයේ යෙදෙනකොට හිසේ පහළ වෙන දේවල් ගන්නෙ නැතුව උරහිස් වලින් යට පහළ වෙන දේවල් ගන්න එක ටිකක් ප්‍රායෝගිකව ලේසි. ඒ නිසා දැනට ඔය ඔක්කොම ගැටලු ඇවිල්ලා තියෙන්නේ අපි අර හිස ඇතුලේ පහළ වෙන යම්කිසි තදවීම හිරවීම ඒවා බලන්න යාම නිසා. ඒ නිසා ඒ වෙනුවට පුළුවන් ද බලන්න කයේ වෙන කොහේ හරි පහළ වෙච්ච ධාතු ලක්ෂණයක් හඳුන ගන්න. ඊතන උරහිසේ තියෙනවා, අත්වල තියෙනවා, පපුවේ තියෙනවා, උදර ප්‍රදේශයේ තියෙනවා, පාදවල තියෙනවා. ඉතින් මේ කයේ තියෙනවානේ තව ඕනම තැනක්. අන්න ඒ උරහිසෙන් පහළ වෙන මතුවලා තියෙන යම් ධාතු ලක්ෂණයක් හඳුනා ගන්න. ඒවා පුළුවන් තරම් බලන්න. ආනාපාන සතියෙම බැලිය යුතු නැහැ. දැන් මේකේ කියනවා ආනාපාන සතිය තියෙද්දි ධාතු ලක්ෂණ ඒක අභිභවා පහළ වෙනවා කියලා. ඒක වැරද්දක් නැහැ. ආනාපානයේ අතහරින්න ධාතු ලක්ෂණ බලන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලන ධාතු ලක්ෂණ තියෙන්නේ කොහෙද කියන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හිසේ ඒවා ගන්නෙ නැතුව උරහිසෙන් පහළ වෙන දේවල් වලට අවධානය යොමු කරන්න. හරි. සක්මන් භාවනාව මම සක්මන් කරන්නට යන්නේද මේ දැනෙන ධාතු ලක්ෂණ සමගයි. මම දකුණ වශයෙන් බලමින් සක්මන් කරමින් ධාතු ලක්ෂණ සමග සක්මනද කරමි. පතුලට සිත යොමු කරමින් සක්මන් කරමි. වැලි තීරුවේ ඇති වැලිවල සියුම් බව, තද බව, රස්නය, වේදනා ආදිය ඒ අයුරින් දකිමි. පරිසරයේ ශබ්ද, පාරේ වාහනවල ශබ්ද ආදී දේවල් මාහට බාධාවක් නොවේ. ඔව් දෙකට කරගෙන යන්න. සතිමත්ව දෛනික කටයුතු වල නිරත වෙමි. අසතිමත් අවස්ථා හඳුනා ගනිමින් වැඩ කටයුතු වල යෙදෙමි. නිවසේ වැඩ කටයුතු වල යෙදෙන විටද නිරන්තරයෙන්ම ධාතු ලක්ෂණ දැනේ. අවුරුදු කිහිපයක සිට මා එකතැන අතරමං වී සිටින බවක් දැනේ. මාහට භාවනාව ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන සේක්වා. එහෙම අතරමං වෙච්ච බවක් නම් මට හැඟෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඔය වගේ විවිධ ධාතු ලක්ෂණ පහළ වෙනවා. පහළ වෙනකොට අපි ඒවා නැවත නැවත දැකීම අවශ්‍යයි. ඒවා හොඳින් නිරීක්ෂණය කිරීම අවශ්‍යයි. ඉතින් සක්මනට යනකොටත් ඔය කියලා තියෙන විදිහටම අපි අර ඉඳගෙන ඉඳද්දි පහළ වෙනවා වගේම ධාතු ලක්ෂණ පහළ වෙනවා. හැබැයි මේ ධාතු ලක්ෂණ දැන් අපි නිරීක්ෂණය කරනවා. ඒ හැම එකකම හට ගන්නා ආකාරය, වෙනස් වෙන ආකාරය, ශනිකව නැති වෙලා යන ආකාරය නැවත නැවත හිතට උගන්වන්න අවශ්‍යයි. ඒ ඉගැන්වීම අපි කරේ නැත්තම් ඉතින් ඕක දිගට යන එකම තමයි වෙන්නේ. ඒ නිසා අපි ඕක නිවැරදිව හඳුනා ගැනීම, හිතට ඒ අවබෝධය නැත්තම් ඒ ප්‍රඥාව ලබා දීමයි උතෙන්දී වැදගත් වෙන්නේ. අපිට තියෙන්නේ ඇත්තටම ඒ සඳහා පරිසරය සකස් කරලා දීම. හිතට හොඳට ඒකාග්‍රතාවයක් සහිතව මේ විවිධාකාර ධාතු ලක්ෂණ හඳුනා ගන්නත්, ඒවායේ වෙනස්කම් තේරුම් ගන්නත් ඉඩ දෙනවා. නැවත ඉඩ දෙනවා. එහෙම කරන්න අන්න ඒ කාටත් පොදු ලක්ෂණ පේන්න ගන්න. මේ හැම එකම එනවා යනවා. මේවා හරීම తాවකාලිකයි, හරීම අනිස්තිරයි,
මේ ඇතිවීම නැතිවීම වලින් මේක පෙළෙනවා. මේ එකක්වත් මට පාලනය කරගන්න විදිහක් නැහැ කියලා අන්න ඒ අවබෝධය අන්නේ ත්‍රිලක්ෂණය හොඳට හිතට කාවදින්න ඉඩ සලස්සලා දෙනවා. ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි සාවනහස. හොඳයි තෙරුවන් සරණයි. ඊළඟ පැන්නේ තොටාට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට තියෙන සාමාන්‍ය ප්‍රශ්නයක් මට අහන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ඔකේ නේද? ස්වාමීන් වහන්සේ මට මේ මොනස්ට්‍රි එකකට ගිහිල්ලා අපි ඉන්නකොට තමයි මට ආවේ අපි ඔක්කොමම හැම ඉන්නකොට මගේ අක්කත් එක්ක ඉන්නකොට මට එකපාරටම තේරුණා අපි ඔක්කොම එනර්ජි වල නාම රූප නිසා තමයි අපි ඔක්කොම ෆෝම්ස් අරගෙන අපි මේ බැඳීම් ඇති කරගෙන තියෙන්නේ කියලා. නැත්නම් අපි ඔක්කොම එනර්ජි 32 words වලම ඉන්නේ එනර්ජි. නාම රූපයි හේතුඵල නිසා අපි වෙනස් වෙනවා. ඉතින් සම්ප්‍රදායක් අනුව අපි අපේ නාම රූප වලට එකතු ජීවත් වුණාට මේ ඔක්කොම නිකන් එනර්ජි නේද ස්වාමීන් වහන්සේ? ඒක හරිද වැරදිද කියලා මට දැනගන්න ඕනේ. ඔව් එහෙම ඉතින් එක පැත්තකින් කියන්න පුළුවන්. ඕකේ දෙපැත්තක් තියෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා සියල්ල ඇත කියලා ගත්තත් ඒක එක අන්තයක්. සියල්ල නැත කියලා ගත්තත් තවත් අන්තයක්. ඉතින් එතකොට මෙතන හේතුඵල ධමයක් තියෙන්නේ කියන එක තමයි මතු කරගන්න තියෙන්නේ. අපි හේතුඵල ධමයක් අනුව දේවල් සිද්ධ වෙනවා. අපි අවිද්‍යාව තියෙන තාක් අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වෙලා කටයුතු කරනවා. අවිද්‍යාව දුරුවන මට්ටමකදී එහෙමනම් සත්පුජ්‍යල ස්වභාවයකින් තොරව යම් වැටහීමකින් අවබෝධයකින් ඇලෙන්නේ ගැලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව වාසය කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ පැත්තක් තමයි විස්තර කරන්න වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක තමයි මට තේරුනේ. ඒකට අපි අර සම්ප්‍රදාය නිසා තමයි අපි ඇලීම් ගැලීම් එක්ක එකතු වෙන්නේ. ඒ සම්ප්‍රදායට අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. නැත්නම් සම්ප්‍රදායක් නැතුව අපිට ජීවත් වෙන්නත් බෑ. හැබැයි ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අපි ඉන්න ඕනේ නේද ස්වාමීනි? ඔව්. සම්මුතිය කියලා තමයි ඔකට සාමාන්‍යයෙන් කියන්නේ. අපි සම්මුතිය පිළිගන්න වෙනවා, සම්මුතියේ කටයුතු කරන්න වෙනවා. හැබැයි ඒක මේ අපි එකිනෙකාගේ කමියුනිකේෂන් සඳහා, එකිනෙකාගේ සංනිවේදනය හරහා සඳහා අපිම ඇති කරගත්ත සම්මුතියක් උතන තියෙන්නේ. අපි ඒක වෙලා තියෙන්නේ අපි මේ සම්මුතියේ පැටලිලා. සම්මුතිය සත්‍ය කරගෙන තමයි අපි ඉන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ පැනය විචිත බම්බරතේනිය මාතාදී ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි ඉදිරිපත් කරන්න. කතා කරන්න අපිට ඇසෙන්නේ නැහැ දැනට. විචිත මහතාට ඉදිරිපත් කරන්න පුළුවන් පැනය මයික් එක අන්මියුට් වෙලා තියෙන්නේ කතා කරන්න. හොඳයි මම හිතන්නේ මාක් හරිය ප්‍රශ්නයක් තියෙනවා මේ පැත්තේ. එහෙමනම් අපි මාක් හරිය එතන මාක් හරිය ගැටලුවක් තියෙන බවයි පේන්නේ. එහෙමනම් ඉතින් වෙන ප්‍රශ්නයක් අද ඉදිරිපත් වෙලා නැති නිසා මම කැමතියි අද සාකච්ඡාව මෙතනින් නතර කරන්න. අදත් අපි දවසේ සියලු දෙනාම එකතු වෙලා ධර්ම දේශනාවකට අහුම්කම් දුන්නා. ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සෙන්තුම් වන්දිතුම් වරං චාරිපුත්තාදි තේරාණං ආගන්තං පටිපාටියං සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහ සාදු සාදු සාදු. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.